අයිබෝන් ආදරණීය දරුදරයනි අපි අද පාඩම සාකච්ඡා කරන්න යන්නේ මානව සම්පත් කළමනාකරණය කියන 16 වන පාඩම් ඒකකයට අදාළ පාඩම් 12ක් තියෙනකොට අපි කලින්ම කිව්වා ඒකේ අවසාන පාඩම වන 12 වන පාඩම මානව සම්පත් කළමනාකරණයේ නිමාව තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඒ මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගීමේ ක්‍රම නැත්නම් සාර්ථකත්වය ඇගීමේ නිර්ණායක. දැන් අපි මානව සම්පත් කළමනාකරණය බොහොම අපූර්වට අංග සම්පූර්ණ ලෙස සරලව තාර්කිකව විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරා. මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද? ඒත් එක්කම මානව සම්පත් වර්ගනේ ආයතනයක ප්‍රධාන මානව සම්පත් වර්ග දෙකයිනේ, සේවා යෝජකයින්, සේවාදායකයින්. සේවාදායකින් කොටස් දෙකයි, කළමනාකරුවන් සහ කළමනාකරුවන් නොවන සේවකයින්. ඊට අමතරව අපි මානව සම්පත් කළමනාකරණයේදී විශේෂ දෙයක් කතා කරා. ඒ තමයි ඕනෑම ව්‍යාපාරයක් කියන්නේ සම්පත් එකතුවක්, සම්පත් සමූහයක්. ඔව්නේ, සම්පත් සමූහයක්නේ. දැන් සීමා සහිත හන්තාන සමාගම කියලා පෝරුවක් අපි හිතමු හිස් ඉඩමක බෙයා ලෑන්ඩ් එකක ගෙවුවොත් ඒක ව්‍යාපාරයක් නෙවෙයිනේ. නමින් වැඩක් නැහැනේ. ව්‍යාපාරයක් කියලා අපි දකින්න සම්පත් තියෙන්න ඕනේ. ඉඩම්, ගොඩනැගිලි, ගබඩා, කාර්යාල, තේරෙනවද? ගෘහ භාණ්ඩ, පරිගණක, යන්ත්‍රෝපකරණ, රථවාහන එහෙම තිබුණොත් අපි ව්‍යාපාරයක් කියලා දකින්නේ. එහෙමනම් ව්‍යාපාරයක් කියන්නේ පැහැදිලිවම සම්පත් ගොඩක්. මේ සම්පත් අපි නම් කරනවා මානව සම්පත්, භෞතික සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත්, දැනුම සම්පත්, කාලය සම්පත් ආදී වශයෙන් අපි බෙදනවානේ. ඒ ව්‍යාපාර සතු සියලුම සම්පත් අපි දන්නවා ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවත් සීමා සහිතයි. සීමා සහිතයි. අසීමිත සම්පත් නැහැනේ. එතකොට මේ සීමා සහිත සම්පත් තුල තියෙන සුවිශේෂී සම්පත තමයි මානව සම්පත. ඇයි ඒ? සජීව සම්පතක්, ජීවමාන සම්පත. ව්‍යාපාර සතු එකම ජීවමාන සම්පත තමයි මානව සම්පත. අනිත් සියල්ල ජීවමාන නැහැ. ඊළඟට ව්‍යාපාරයක් සතු සෙසු සම්පත් මෙහෙවන්නේ මොකෙන්ද? මේ මානව සම්පතෙන්. ඒ නිසා මානව සම්පතට අද්විතීය තැනක් තියෙනවා කියලා අපි මේ පාඩම පුරාවටම සාකච්ඡා කළා. මානව සම්පත සාමාන්‍යයෙන් හිතන්න, ඒ වගේම තර්ක කරන්න, ඒ වගේම ප්‍රතික්‍රියා දක්වන්න, රියැක්ෂන් ප්‍රතික්‍රියා දක්වනවා. ඒ වගේම මානව සම්පත තමන්ගේ අභිමතයේ පරිදි තමන්ගේ අභිලාෂයන් ඉටු කරගන්න යහුසුළු වන සම්පතක් කියලා අපි තේරුම් ගත්තා. ඒ නිසා මේ මානව සම්පත හැසිරවීම සෙසු සම්පත් හැසිරවීමට වඩා ඊටාම සූක්ෂමයි. ඊටාම බාහිර කාර්යයක්. තේරුණා නේද? ඒ නිසා අපි පාඩම ආරම්භයේදීම කිව්වා මානව සම්පත් කළමනාකරු කියන්නේ කළමනාකරන දුර අතර තියෙන ඊටාම අවිවේකී කළමනාකරන තනතුරක්. ඒ වගේම ඊටාම බාහිර වගකීම් දරන කළමනාකරන තනතුරක්. ඒ වගේම ඊටාම අවදානම්කාරී කළමනාකරන තනතුරක්. මොකද මානව සම්පතේවත් සේවකයින්ට එරෙහිව විනයානුකූල තීන්දුව ගන්න වෙන්නේ බොහෝ විට මානව සම්පත් කළමනාකරුට. එතනදී සේවකයින්ට ඒ අවස්ථාවල ඇතිවන මානසික ආතතිය, පීඩනය, අසහනය තුලින් මානව සම්පත් කළමනාකරුට එරෙහිව කටයුතු කරන්නත් පුළුවන්. ඒ නිසා බොහොම වගකීම් සහගත, අවදානම් සහගත ධූරයක් කියලා අපි කිව්වා. ඉතින් ඒ වගකීම් සහගත මානව සම්පත් කළමනාකරු ඊටාම වගකීම් සහගතව සූක්ෂම ආකාරයෙන් මානව සම්පත ප්‍රශස්ත ආකාරයෙන් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා කියලා කිව්වා. ආයතනයට යෝග්‍ය, ඒ වගේම ප්‍රමාණවත්. යෝග්‍ය කියන්නේ මොකද්ද? කුසලතා පූර්ණ, දැනුම තියෙන සේවකයෝ. ප්‍රමාණවත් කියන්නේ අඩුත් නැති වැඩිත් නැති, ඌනතා අතිරික්තතා බෑ. යෝග්‍ය ප්‍රමාණවත් ශ්‍රම බලකායක් බිහි කරලා අකණ්ඩව පවත්වාගෙන යාමේ බාහිර වගකීම තමයි මානව සම්පත් කළමනාකරු කරනවා කියලා කිව්වේ. ඉතින් අපි ඒ මානව සම්පත ආකර්ෂණය කරගන්න හැටි, තෝරා ගන්න හැටි, බඳවා ගන්න හැටි අපි කතා කරා. ඒ බඳවා ගැනීමේ උපක්‍රම අපි කතා කරා. අභ්‍යන්තර බඳවා ගැනීම, බාහිර බඳවා ගැනීම ගැන කතා කරා. ඒ වගේම
මානව සම්පත සම්බන්ධ මිනිස් බල සැලසුම් කරණයක් තුළින් වඩා නිවැරදි ප්‍රශස්ත මානව සම්පත් ප්‍රමාණයක් ආයතනය අඛණ්ඩව රඳවා ගැනීමට හැකි බව අපි කතා කරා. ඒකම මානව සම්පත ඇති කරගත්තන් පස්සේ ව්‍යාපාරයට අවශ්‍ය දක්ෂ පුහුණු කළ පළපුරුදු සේවකයින් අඛණ්ඩව රඳවා ගන්න තමයි මානව සම්පත් කළමනාකර උත්සාහ කරන්න ඕනේ. නිතර සේවකයන් ඉවත්ව යනවා නම් නව බඳවා ගැනීම කරනවා නම් ඒක සාර්ථක මානව සම්පත් කළමනාකරණයක් නොවේ. ඒ නිසා මේ මානව සම්පතට හොඳ අනුස්ථාපනයක් දෙන්න, පුහුණුවක් දෙන්න, ඒ වගේම කලින් කලට කාර්යඵල ඇගීම කරන්න. ඒ කියන්නේ සේවකයන් විසින් ඉටු කරන කටයුතු වල කාර්ය සාධනේ මැනබැලීමටත් අත්‍යවශ්‍යයි කියලා කිව්වා. ඒකම ඒ සේවකින් සම්බන්ධ විනය කළමනාකරණයක් පවත්වාගෙන ගිහිල්ලා සේවකයින්ට මානසික ආතතියකින් තොරව වැඩ කළ හැකි විනයවත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීමත් මානව සම්පත් කළමනාකරණයේදී අත්‍යවශ්‍ය දෙයක් වශයෙන් අපි දැක්කා. ඒකම සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීම තුළින් ආයතනයේ සේවක ආකර්ෂණය වැඩි කරගන්න, ආයතනය තුළ සේවකයන් රඳවා ගැනීමට හැකියාවක් ඇති ප්‍රධානම ක්‍රියාමාර්ගයක් වශයෙන් අපි දැක්කා. ඊට අමතරව සාධාරණ වැටුප් හා වේතන ප්‍රතිපත්තියක් සකස් කරලා එය ක්‍රියාත්මක කරමින් ඒ කාලීනව අවශ්‍යතාවය මත සංශෝධනය කරමින් සේවකයන් තෘප්තිමත් කිරීමේ අවශ්‍යතාවය ගැන අපි කතා කරා. ඒ වගේම මානව සම්පත හා සම්බන්ධ දුක්ගැනවිලි තියෙනවා. ඕනෑම ව්‍යාපාරයක රාජ්‍ය වේවා පෞද්ගලික අංශේ වේවා මානව සම්පතට අදාළ සේවක දුක්ගැනවිලි තියෙනවා. රැකියාව ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් නැත්නම් වැඩ පරිසරය සම්බන්ධයෙන් සේවකයන් නොසතුටට පත්වන, ඒ වගේම සේවා යෝජකයා වෙත චෝදනාවක් හෝ යෝජනාවක් වශයෙන් ගෙනෙන දේවල් තමයි අපි සේවක දුක්ගැනවිලි කියලා කිව්වේ. ඒ සේවක දුක්ගැනවිලි විසඳීමට ක්‍රියා නොකළොත් එය ඊටාම අවාසිදායක නැත්නම් කාර්මික ආරවුලක් නැත්නම් සේව්‍ය සේවක දෙපක්ෂ අතර මහා පරිමාණ ගැටුමක් බවට පත් වෙලා ආයතනයේ කටයුතු අඩපණ වෙන්න පුළුවන්. ආයතනයේ බංකොලොත් වෙන්නත් පුළුවන් කියලා කිව්වා. ඒ නිසා ඒ සේවක දුක්ගැනවිලි හොඳින් සලකා බලලා, හොඳින් ඇහුම්කන් දීලා, වැරදි සිදු වෙලා තියෙනවා වැරදි පිළි අරගෙන අවශ්‍ය ප්‍රතිකර්මය දීමෙන් දුක්ගැනවිලි ඉවත් කරලා සේවකයින් අභිප්‍රේරණය වූ, තෘප්තිමත් වූ, සතුටෙන් වැඩ කරන සේවකයන් බවට පත් කර ගැනීම මානව සම්පත් කළමනාකරණය වගින් ඉටු කළ යුතු ප්‍රධාන වගකීමක් වශයෙන් අපි හඳුනගත්තා. ඒ විතරක් නෙවෙයි, අපි කාර්මික සම්බන්ධතා ගැන විශේෂ අවධානයක් යොමු කරා. සෑම මානව සම්පත් කළමනාකරුවෙකුටම ඉටු කරන්න ඕන ප්‍රධාන කර්තව්‍යයක් තමයි කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යාම. ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් නැත්නම් කාර්මික සම්බන්ධතාවම තමයි සේවක සම්බන්ධතා කියලා කියන්නේ. නැත්නම් සේව්‍ය සේවක සම්බන්ධතා කියලා කියන්නේ. ඒ කියන්නේ අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය හා සහයෝගිතාවය. අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය හා සහයෝගිතාවය තුළින් සේවා යෝජකයින් සහ සේවකයින් අතර ඇතිවන ඉතා ඉහළ වෘත්තිමය සමගතා, ඉතා ඉහළ වෘත්තිමය බැඳීම් තමයි කාර්මික සම්බන්ධතා කියලා කිව්වේ. කාර්මික සම්බන්ධතා තියෙන සෑම ආයතනයකම කාර්මික සාමය උදා වෙන හැටි අපි අපුරුට ඉගෙන ගත්තා. මේ දෙක එකම කාසිය දෙපැත්ත වගේ සංකල්ප දෙකක් කියලා අපි තේරුම් ගත්තා. කාර්මික සම්බන්ධතා තියෙනවා නම් කාර්මික සාමය තියෙනවා. කාර්මික සාමය තියෙනවා කියන්නේ කාර්මික සම්බන්ධතා තියෙනවා. මේ දෙක එකටයි යන්නේ. ඒ කියන්නේ තියෙනවා නම් ඒ සංකල්ප දෙකම තියෙනවා නැත්නම් සක්‍රිය වෙනවා. එහෙම නැත්නම් ඒ සංකල්ප දෙකම අක්‍රිය වෙනවා. ඒ දෙක එකටයි යන්නේ. ඒ දෙක වෙන් කරන්න බෑ. ඒත් එක්කම අපි කාර්මික ආරවුල් ගැන කතා කරා. කාර්මික සම්බන්ධතා නැතුව කාර්මික සාමයේ බිඳ වැටුණා මෙතන නැති වෙන්නේ කාර්මික ආරවුල්. සේව්‍ය සේවක දෙපක්ෂ අතර ભેදවීමක් නැත්නම් නොඑකගතාවය. මේ කාර්මික ආරවුල් පවතින විට ව්‍යාපාර මෙහෙයුම් කටයුතු නිසියාකාරව කරගෙන යන්න බෑ. සේවකෝ හිතාමතාම වැඩ කරන්නේ ආයතනයේ දේපල වලට හානි කරනවා. නිතරම වැඩ මගහරින්න බලනවා. සේවයට නොපැමිණීම නැත්නම් සේවක ප්‍රවාසීතාවයේ ඉහළ යන්න අවශ්‍ය දේවල් කරනවා. එක්ක සේවකෝ සේවයට එන්නේ නැහැ. එක්ක ඇවිල්ලා තමන්ගේ රාජකාරීන්ගෙන් බැහැර වෙලා රාජකාරීන් මගහරිනවා. මෙවැනි තත්ත්වයන් තුල ආයතනයේ නිෂ්පාදන ඉලක්ක වලට ළඟා වෙන්න බෑ. වෙළඳපොළ ඇනවුම් නිසි කලට ඉෂ්ට කරන්න බැරි වෙලා විකුණුම් ශාලාව පහළ ගිහිල්ලා
තරඟකාරීත්වයට මුහුණ දී ගන්න බැරුව හුදකලා ව්‍යාපාරයක් බවට පත් වෙලා අවසානයේ ව්‍යාපාර වැසී යන්න පුළුවන්. ඒ නිසා ඒ දැඩි තර්ජනයන්ගෙන් අත් මිදෙන්න කාර්මික ආරවුල් අනිවාර්යයෙන්ම ආරම්භයේදීම විසඳාගත යුතු කියලා අපි කිව්වා. ඒතර කාර්මික ආරවුල් විසඳන ක්‍රම කාර්මික ආරවුල් බැහැර කරලා කාර්මික සම්බන්ධතා ගොඩනගන ක්‍රම පව අපි අපූර්වට කතා කරා. එතකොට ඒ කාර්මික ආරවුල් ගැන කතා කරද්දී සේවා යෝජකයන්ගේ පැත්තෙන් විවිධ වෘත්තීය සමිති සහ සේවා යෝජක සංවිධාන ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. සේවකයන්ගේ පැත්තෙන් සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද දිනා ගැනීම සඳහා වෘත්තීය සමිති සක්‍රිය වෙනවා කියලා අපි කිව්වා. ඒතර වෘත්තීය සමිතියක් යම් ආයතනයකට හෝ ආයතන සමස්තයවත් නිශ්චිත එක කර්මාන්තයකට දාගන්න පුළුවන් කියලාත් කිව්වා. බැංකු කර්මාන්තයකම බැංකු සියල්ලනේ. බැංකු සියල්ලටම එක සමිතියක්. නැත්තම් එක් බැංකුවට එක සමිතියක් දාගන්නත් පුළුවන් කියලා කිව්වා. නමුත් ප්‍රායෝගික ව්‍යාපාර ලෝකයේ වැඩිපුරම වෙන්නේ සමස්ත කර්මාන්තයටම එක සමිතියක්. එතකොට මේ සමිතිය හරි ප්‍රබලයි. ඒ සමිතිය හරිම බල සම්පන්නයි, ජව සම්පන්නයි. පාලක පක්ෂයට ලොකු බලපෑමක් කරලා පහසුවෙන් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට අපි වෘත්තීය සමිතිය කියන්නේ සේවා යෝජකයන්ට තර්ජන කරන, සේවා යෝජකයන්ට බලපෑම් කරන, සේවා යෝජකයන්ට හිසර දක්වන ආයතනයක් වශයෙන් හඳුනගත්තේ නැහැ. එය මධ්‍යස්ථ ආයතනයක් කියලා අපි කිව්වා. නිතරම වෘත්තීය සමිතියේ ඉලක්කය සේවා යෝජකයන් සහ සේවාදායකයන් මැද ඉඳගෙන ඒගොල්ලෝ අතර සම්බන්ධතා ගොඩනැගීම. නැත්නම් සේවා යෝජකයන් සහ සේවාදායකයන් අතර පාලමක් විදියට ක්‍රියාත්මක වෙමින් වඩා හොඳ සේව්‍ය සේවක සම්බන්ධතා වර්ධනය කිරීමට අතහිත දීම තමයි අපි වෘත්තීය සමිතියක මූලික අභිලාෂය වශයෙන් දැක්කේ. ඔය වගේ අපි මානව සම්පත් කළමනාකරණයේ කියන උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළ විෂය නිර්දේශයේ සම්බන්ධයෙන් කළ යුතු සෑම සංකල්පයක්ම ඒ සංකල්ප බැඳුණු අතිරේක සංකල්පයක්ම හොඳින් ස්පර්ශ කළා. හොඳින් අවබෝධ කරගත්තා. අපි මේ අවසන් පාඩම් පරිච්ඡේදය වෙන් කළේ ඒ මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වයේ අගයන නිර්ණායක කීපයක් කතා කරන්න. ඇත්තටම මානව සම්පත් කළමනාකරණය හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් මානව සම්පත් කළමනාකරණය හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් ඒ බව අපට දැනෙන්න එපේ, පෙනෙන්න එපේ. තේරෙනවද? ඒ බව දැනෙන්න ඕනේ. ඒ වගේ මානව සම්පත් කළමනාකරණයේ යම් සංවිධානයක සාර්ථකව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා හඳුනා ගන්න, මැනගන්න පුළුවන් නිර්ණායක කීපයක් තියෙනවා. තේරෙනවද? ඒ නිර්ණායකත් එක්ක අපි තීරණය කරනවා මේ ව්‍යාපාරයේ මානව සම්පත් කළමනාකරණ ඉතාම සාර්ථකයි. සේවකෝ ඉතාම තෘප්තිමත් ලෙස කැමැත්තෙන් අභිප්‍රේරණය වූ සේවකයන් ලෙස වැඩ කරනවා. මේ ආයතනයේ පක්ෂපාතී ආයතනයේ හාම්පුතුන්ගේ ආත්ම ගරුත්වය වගේම ව්‍යාපාරාත්ම ගරුත්වය, ඒ කියන්නේ ප්‍රතිරූපය, කීර්ති නාමය රැකෙන පරිදි මේ ආයතනයේ සේවකෝ වැඩ කරනවා. මේ සේවකෝ ආයතනයට ලැබි මේ සේවකෝ ආයතනයෙන් ඉවත් වීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සේවකයන් කලකිරීමෙන් සේවය කරන්නේ, අතෘප්තියෙන් සේවය කරන්නේ, ආයතනයට මෙන්ම ස්වාම්පුතුන්ට කිසිම ඇල්මක් නැතුව ඒ වගේම ද්වේෂ සාගතව සේවය කරනවා කියලාත් අපිට ඕනනම් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ මානව සම්පත සඵලදායී හා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමයි මානව සම්පත් කළමනාකරණයෙන් අපි අපේක්ෂා කරන්නේ. එහෙනම් මානව සම්පත සඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියලා වෙන්කර හඳුනාගත හැකි ප්‍රධාන නිර්ණායක කීපයක් තමයි මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ. තේරුණානේ? ඒ කියන්නේ ව්‍යාපාරවල මානව සම්පත් කළමනාකරණ කාර්යයන් ඇගීම සඳහා නිර්ණායක කීපයක් භාවිතා කරයි. ඒ තමයි ශ්‍රම පිරිවැටුම, සේවක ප්‍රවාසිතාවය, ශ්‍රම ඵලදායීතාවය නැත්නම් ශ්‍රම ඵලදායකත්වය කිව්වොත් හරි, නැත්නම් සේව්‍ය සේවක සම්බන්ධතා නැත්නම් කාර්මික සම්බන්ධතා කිව්වොත් ඒත් හරි. කාර්මික සම්බන්ධතා කිව්වොත් ඒත් හරි. කාර්මික සම්බන්ධතා. මේවා තමයි මූලික නිර්ණායක. දැන් ශ්‍රම පිරිවැටුම මතකයිනේ. ඒ කියන්නේ ආයතනයකින්, ව්‍යාපාරයකින් සේවකයෝ ඉවත් වීමේ ශීඝ්‍රතාවය. නැත්නම්
රැකියාව අතහැර යාමේ ප්‍රවණතාවය පෙන්눔 කරන අනුපාතය තමයි ශ්‍රම පිරටුම කියන්නේ. මේ අනුපාතය අනිවාර්යයෙන්ම 15ක් ගන්න ඕනේ. 15ක් ගන්නවා කියන්නේ සේවකෝ ඉවත් යන්නෙම නැහැ කියන එකයි. ඉහළගයක් ගන්නවා කියන්නේ සේවකෝ වැඩි ප්‍රමාණයක් නිතර ආයතන හැර යනවා. එහෙනම් එතන මානව සම්පත් කළමනාකරණයක් නැහැ. හිතකර වැඩ පරිසරයක් නිර්මාණය කරලා නැහැ. සේව්‍ය සේවක සමදතා නැහැ. අනුස්ථාපනය කරලා නැහැ. පුහුණුවක් ලැබිලා නැහැ. කාර්යඵල ඇගීමක් කරලා නැහැ. උසස් සීම් ලබා දෙන්න උනලට උසස් සීම් ලබා දීලා නැහැ. විනයානුකූල දඬුවම් දෙන්න උනලට දීලා විනයවත් වැඩ පරිසරයක් නිර්මාණය කරලා නැහැ. ඒ වගේ විවිධ දේවල් ඉතින් මොකද වෙන්නේ? එළියට එනවා. ඊළඟට සේවක ප්‍රවාසීතාවයත් ඒ වගේමයි. ඒ කියන්නේ ආයතනයේට එක්ක නොපැමිණී ඉන්න තමයි සේවකෝ නිතරම උනන්දු වෙන්නේ. සේවයට වාර්තා කරන්න ලොකු කැමැත්තක් නැහැ. ඒ කියන්නේ වෙන ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැති නිසා. වැටුපොහෝ වේතනය Tamanට අත්හරින්න බැරි නිසා. තම කුටුම්බය රැක ගන්න ඕන නිසා පැමිණෙනෝ මිසක කැමැත්තකින් නෙවෙයි සේවයට වාර්තා කරන්නේ. ඒතකොට මොකද වෙන්නේ? නිතරම ඇබ්සන්ට් වෙනවා. නිවාඩු ගන්නවා. නිවාඩු ඉවර නම් වැටුප් රහිත නිවාඩු නෝපේ ලියු යනවා. තේරුණාද? එහෙම නැත්නම් ප්‍රමාද වෙලා යනවා. කලට වෙලාවට එන්න හිතෙන්නෙම නැහැ. අර නෑවිත් බැරි කමර තමයි එන්නේ. තේරුණාද? එහෙම නැත්නම් එනවා ඇවිල්ලා රැකියාවේ රාජකාරීන් නැත්නම් කාර්යභාරයන් ඉෂ්ට නොකර කාර්යයන් මග හරිනවා. මෙන්න මෙවැනි තත්වයක් තමයි මේ සේවක ප්‍රවාසීතාවය කියන්නේ. ඉතින් මේකත් ඉහළගයක් ගන්න බෑ. ඉහළගයක් ගන්නවා කියන්නේ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය නිවැරදිව නැත්නම් සඵලදායකව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙලා නැහැ කියලා අපිට තීරණයක් ගන්න පුළුවන්. මැනගන්න පුළුවන්. මේ සේවක ප්‍රවාසීතාවය ඊටාම අඩු වගයක් ගන්නවා. කියන්නේ සේවකෝ උනන්දුවෙන් සේවයට වාර්තා කරනවා. රැකියාවේ රාජකාරීන් හොඳින් ඉෂ්ට කරනවා. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සඵලදායකව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා කියලා අපිට ඇගීමක් කරගන්න පුළුවන්. තීරණයක් ගන්න පුළුවන්. ඊළඟට ශ්‍රම ඵලදායීතාවය හෙවත් ශ්‍රම ඵලදායකත්වය labor productivity කියන එක. ඒ කියන්නේ කිසියම් ශ්‍රමිකයෙකු හෝ ශ්‍රමිකයන් පිරිසක් විසින් යම් නිශ්චිත කාලයක් තුල ආයතනයට ලබා දෙන නිමෙවුම් ධාරිතාවය. නිමෙවුම් ධාරිතාවේ මැනබලන අනුපාතය තමයි ශ්‍රම ඵලදායීතාවය කියලා කියන්නේ. මේක අනිවාර්යයෙන්ම ඉහළගයක් ගන්නවා. ඉහළගයක් ගන්නවා කියන්නේ සේවකෝ උනන්දුවෙන් තෘප්තියෙන් අභිප්‍රේරණය වූ සේවකයන් ලෙස කැප වෙලා වැඩ කරනවා. සම්පත් නාස්ති නොකර අඩුම සම්පත් ප්‍රමාණයකින් වැඩිම නිමෙවුම් ප්‍රමාණයක් ලබා දෙනවා කියන එකයි කියන්නේ. එහෙනම් මේ ශ්‍රම ඵලදායීතාවය කියන අනුපාතය නැත්තම් මිනුම ඉහළ අගයක් ගන්නවා කියන්නේ මානව සම්පත් කළමනාකරණ ඊටාම ඉහළින් ක්‍රියාත්මක වෙනවා. සඵලදායකව හා කාර්යක්ෂමව. ශ්‍රම ඵලදායීතාවයේ පහළ අගයක් ගන්නවා කියන්නේ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථක නැහැ. සඵලදායකත් නැහැ, කාර්යක්ෂමත් නැහැ. පැහැදිලිද? ඊළඟට සේව්‍ය සේවක සම්බන්ධතාවයවත් කාර්මික සම්බන්ධතාව. කාර්මික සම්බන්ධතා ඉතා ඉහළ මට්ටමක පවතිනවා කියන්නේ. ඒ කියන්නේ සේව්‍ය සේවකයන් අතර, සේවා යෝජකයන් සහ සේවකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය අවබෝධය සහ සහයෝගීතාවයේ ඔස්සේ වඩා හොඳ වෘත්තිමය සම්බන්ධතා ගොඩනැගිලා කියන්නේ මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකයි. මානව සම්පත් කළමනාකරණයේ හිඩැස් නැහැ. බොහොම පිරුණු නැත්තම් පරිණත මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියක් ඒ ව්‍යාපාරේ දියත් වෙනවා කියලා ඇගීමක් කරන්න පුළුවන්. මෙන්න මේ මූලික සාධක හතර තමයි මානව සම්පත් කළමනාකරණ ව්‍යායාමයේ නැත්තම් ක්‍රියාවලියේ සාර්ථක හෝ අසාර්ථක බව තීරණය කරන්න, ඇගීමට ලක් කරන්න, හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම නිර්ණායක වෙන්නේ. මීට අමතරව ඉහත නිර්ණායකයන්ට අමතරව නූතනයේ පහත දැක්වන ශිල්ප ක්‍රම ද භාවිතා කරයි. එකක් තමයි මානව සම්පත් ගිණුම්කරණය, human resource accounting. අනිත් එක මානව සම්පත් ශේෂපත්‍රය, the HR scorecard method. දැන් මේව අපිට විස්තර කරන්න කියලා නැහැ. මේ විභාගයට අහන්නෙත් නැහැ. මේ නිකන් ගුරුවත් පොතේ තියෙන නිසා මම දැම්මේ. මේ නිර්ණායකට අමතරව මානව සම්පත් ගිණුම්කරණය, human resource accounting. මානව සම්පත් ගිණුම්කරන ක්‍රියාවලියක් දියත් වෙනවා නම් ඒ කියන්නේ ඒ ආයතනයේ මානව සම්පත් ක්‍රියාවලිය සාර්ථකයි. මානව සම්පත් කළමනාකරණ ව්‍යායාමයේ සාර්ථකයි කියලා අපිට තීන්දුව කරන්න පුළුවන්. දැන් මානව සම්පත්
ගිනුම් කරණයෙන් වෙන්නේ මානව සම්පත් අවශ්‍යතා හඳුන ගන්නවානේ මිනිස් බල සැලැස්මෙන්. තේරෙනවද? මිනිස් බල සැලැස්මටම අනුබද්ධ උපේකකයක් තමයි මේ human resource accounting කියන්නේ. තේරෙනවද? මිනිස් බල සැලසුම් කරණයෙන් මිනිස් බල සැලැස්මෙන් අවශ්‍ය මානව සම්පත් ප්‍රමාණය තීරණය කරාම ඒ මානව සම්පත් සම්බන්ධයෙන් දැරිය යුතු සමස්ත ශ්‍රම පිරිවැය වැටුප් වේතන අතිකාල ගමන් දීමනා නිවාඩු දීමනා ඒ වගේම ආහාර දීමනා ඇතුළු සියලුම වියදම් නැත්නම් ටෝටල් ලේබර් කොස්ට් එක මුළු ශ්‍රම පිරිවැය හඳුනා ගැනීමත් ඒ ශ්‍රම පිරිවැය අවශ්‍යතාවය මත වැඩි නම් ඒක පාලනය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනවා මානව සම්පත් ගිණුම් කරන වැඩසටහනක් මගින්. එතකොට ලේබර් කොස්ට් එක අනපේක්ෂිත ලෙස ඉහළ යන්නේ නැහැ. දැන් ඔබ දන්නවා රාජ්‍යාංශයේ සමහර සංස්ථා දෙපාර්තමේන්තුවල වලින් සපේන සේවා නැත්නම් අලෙවි කරන භාණ්ඩ හා සේවාවල වටිනාකම අනුව ප්‍රමුඛතාවය අනුව ඒ භාණ්ඩ හා සේවා අලෙවියෙන් ඒ සංස්ථාව දෙපාර්තමේන්තු කිසිසේත් අලාභ ලබන්න බෑ. කිසිසේත් අලාභ ලබන්න බෑ. තේරුණාද? නමුත් අපි ජනමාධ්‍යයෙන් ඇහුවත් තේරුණාද? නැත්නම් අමාත්‍යාංශ ලේකවරුන්ගෙන් ඇහුවත් ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ඇහුවත් තේරුණාද? මොකද්ද ලැබෙන්නේ? එකම පිළිතුර. පාඩු. හැමදාම පාඩු. ඒ පාඩු නෙවෙයි. ඒ කියන්නේ ඕනෑම ව්‍යාපාරයකට දරුවනේ දැරිය හැකි නැත්නම් නඩත්තු කළ හැකි ශ්‍රමිකයන් පිරිසක් ඉන්නවනේ. ඒට වඩා අතිරික්ත රැකියා නියුක්තියක් දුන්නොත් මොකද වෙන්නේ? එහෙනම් උපේනාදයක් මදි. උපේනාදයක් මදි. දැන් මට හොඳට මතකයි එක්තරා කාලයක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු ශ්‍රේෂ්ඨ සභාපතිවරයෙක්. එයා බොහොම අග්‍රගණ්‍ය රාජ්‍ය සේවකයෙක්, අවංක සේවකයෙක්. තමන්ගේ වැටුප විතරක් අරගෙන වෙන කිසිදු දීවනාවක් ගත්තේ නැති. නිල රථය රාජකාරීට පමණක් භාවිතා කරලා තමන්ගේ පෞද්ගලික ගමන් බිමන් සාමාන්‍ය බස් රථයේ ගියපු පරමාදර්ශී රාජ්‍ය සේවකයෙක්. එයා ඒ කාලේ ධූරයෙන් ඉවත් වුණා. එයාට ඒක කරගෙන යන්න බැරි තත්ත්වයකට වෙලා හිතට එකගව අපක්ෂපාතීව ධූරේ වැඩ කරන්න බැරි කමට එයා ඉල්ලාස් වෙලා එයා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. එයා කිව්ව මොකද්ද? එවකට එක බස් රථයකට සේවකෝ 18ක් ඉන්නවා. එක බස් රථයකට සේවකෝ 18ක්. එතකොට එයාගේ තර්කේ සෑම බස් එකක්ම පැය 24ම ධාවනය කරන්නේ නැහැනේ. පැය 24ම යනවා. සමහරට දුර ගමන් බස් එක අපි තුමු මාතරේ ඉඳන් යාපනයට ගියොත් සමහරට පැය 24ම ධාවනය කරන්න වෙයි. එයා කිව්වේ එහෙම ධාවනය කළා වුණත් ඒතර පැය 8යි වැඩමුරුවේ 8 වරක් 3 24යි. වැඩමුර 3කට රීදුරු මහත්මයා කොන්දරොස් මහත්මයා වශයෙන් දෙන්න ගානේ වැඩමුර 3ට 6 දෙනෙක් ඕන. බස් එක හොදන්න, රිපෙයාර් කරන්න අපි තුමු සර්විස්මන් කෙනෙක් වශයෙන් එක්කෙනෙක් පත් කරන. එක බස් එකේ එක්කෙනා ගන්න අවශ්‍ය නැහැ. එහෙම නැහැ. තේරුණා? එක්කෙනා ගන්න දැම්මත් 7 දෙනයි අවශ්‍යයි. 7 දෙනෙක් අවශ්‍ය තැන 18ක් ඉන්නවා. 18න් 7ක් ගියාම කීයක් ඉන්නවද? 11ක් ඉන්නවා. 11ම අතිරික්තේ. ක්‍රිකට් ගහන්න පුළුවන්. ඒ ක්‍රිකට් ටීම් එකක් ඉන්නවනේ. තේරුණාද? එතකොට CDP එකක් ගොඩ යයිද? අලාභ නෙවෙයි ඒ කියන්නේ. ලාභ ලබනවා. ඒ ලාභ වලින් නඩත්තු කරන්න බැරි සේවක පිරිසක් ක්‍රියාත්මක වෙනවා. ඕගොල්ලන්ගේ කුටුම්බයක් ගැන හිතන්නකෝ දරුවනේ. ඔයාලගේ අම්මලා තාත්තලා පිටු රුපියල් ලක්ෂ 1කමාරක් විතර වැටුප් ආදායමක් ගන්නවා. මම කියන අවම වැටුප් මට්ටම දෙන්නම. ඒතර ඔයගොල්ලන්ගේ ඉතින් අම්මයි තාත්තයි ඔයාලා දෙන්නයි. එක්කෝ අයියා මල්ලි නැත්තම් අක්කයි නංගි අක්කයි මල්ලි වගේ දෙන්නයි ඉන්නේ. දරුවෝ දෙන්නයි. 4 දෙනයි. 4 දෙනාට සාමාන්‍ය මට්ටමට රජබොජුන් නෙවෙයි හොඳට කාලා බීලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඔය ගෙදරට තමන්ගේ පවුලේ ඥාතීන්ගේ දරුවෝ තව 5 දිනක් විතර ගෙනත් දානවා විවිධ හේතුන් නිසා. ඒගොල්ලෝ රට යන නිසා, එක්ක නගරේ පාසලට යන්න ඕන නිසා, එක්කෝ සමහර ඥාතීන්ට අගහිගකම් තියෙන නිසා ඒ දරුවන්ට උගන්න ගන්නකම් කියලා තව දරුවෝ 5 දෙනෙක් දානවා. දැන් 9 දෙනයි. අර ලක්ෂ 1කමාරින් 9 දෙනෙක් ජීවත් කරන්න පුළුවන්ද? බෑ. අන්න දැන් ප්‍රශ්න එනවා ගෙදර. ඒ වගේ තමයි මේක. එහෙමනම් එවැනි තත්ත්වයන් උදා වෙන්නේ නැහැ මානව සම්පත් ගිණුම් කරන්නේ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. නිතරම ආයතනයේ මානව සම්පත වෙනුවෙන් දැරිය හැකි පිරිවැයට ගැලපෙන මානව සම්පත් ප්‍රමාණයක් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඊළඟට මානව සම්පත් ශේෂපත්‍යද HR
ස්කෝ කාඩ් මෙතඩ් කියලා එකකුත් තියෙනවා. ඒවත් ලංකාවේ බොහොම අඩුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවත් අමතර වශයෙන් නිර්ණායක වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු මුලින්ම ශ්‍රම පිරිවැටුම. ඉංග්‍රීසියෙන් කියනවා ලේබර් ටර්න්ಓවර්. ශ්‍රම පිරිවැටුම ලේබර් ටර්න්ಓවර්. යම් කාලයක් තුල සේවකයන් ආයතනයෙන් ඉවත්ව යාමේ ශීඝ්‍රතාව ශ්‍රම පිරිවැටුම හෙවත් සේවක පිරිවැටුම ලෙස හැඳින්වේ. සරලම අර්ථය ඕකයි. යම් කාලයක් නැත්නම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල මාසයකට පුළුවන් හොයන්න, අර්ධ වාර්ෂික හොයන්න පුළුවන්, සාමාන්‍යයෙන් හොයන්න වාර්ෂිකවත්. යම් කාලයක් තුල නැත්නම් නිශ්චිත කාලයක් තුල නැත්නම් යම් වසරක් තුල කිව්වොත් ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද අපි හොයන්නේ අතර වාර්ෂිකවනේ. යම් කාලයක් තුල සේවකයින් ආයතනයෙන් ඉවත්ව යාමේ ශීඝ්‍රතාවය තමයි ශ්‍රම පිරිවැටුම හෙවත් සේවක පිරිවැටුම කියන්නේ. මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වයේ සඳහා ශ්‍රම පිරිවැටුම පහළ අගයක් ගැනීම යෝග්‍ය වේ. මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු වෙනවාද නැත්නම් සඵලදායකව හා කාර්යක්ෂමව සිදු වෙනවාද කියලා අපට හඳුන ගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ශ්‍රම පිරිවැටුම හෙවත් මේ ශ්‍රම පිරිවැටුම එකත් අනුපාතයක්. ශ්‍රම පිරිවැටුම් අනුපාතය අනිවාර්යයෙන්ම පහළ අගයක් ගන්න ඕනේ. තේරුණාද? ඉහළ අගයක් ගන්නවා කියන්නේ නිතරම සේවකයෝ ආයතනය හැර යනවා. ඒක එතරම් නෙවෙයි කොහෙත්තම නොවිය යුතු දෙයක්. ඒ කියන්නේ ව්‍යාපාරයක් හැකි ඉක්මනින් බංකොලොත් භාවයට පත්වන බවට සංඥාපල කරන රතු එළියක් රෙඩ් ලයිට් එකක් හා සමානයි ශ්‍රම පිරිවැටුම ඉහළ අගයක් ගන්නවා කියන එක තේරුම. තේරුණාද? අපි තුමු ශ්‍රම පිරිවැටුම 50ක් කියලා. ඒකේ තේරුම 100ක් ආයතනයට බඳව ගත්තොත් අවුරුද්ද තුල 50ම යනවා. මොකද වෙන්නේ එතකොට? ඒ 50ට තව අලුතෙන් 50ක් බඳව ගන්න ඕනේ. එතකොට රැකියා බෑරුතු දැනීම ප්‍රසිද්ධ කරන්න ඕනේ. තෝරා ගැනීමේ පරීක්ෂණ පවත්වන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණ තියන්න ඕනේ. බඳවගෙන අනුස්ථාපනයක් දෙන්න ඕනේ. පුහුණුවක් දෙන්න ඕනේ. මොකද වෙන්නේ? දන්නේම නැතුව ලේබර් කොස්ට් එක ඉහළ යනවා. එහෙම ව්‍යාපාර පවත්වගෙන යන්න අපහසුයි. ඒ නිසා මේ අනුපාතයේ 15 අගයක් ගන්න. අපි තුමු 100ට එකක් කියලා. ඉතාලම හොඳයි. ඒ කියන්නේ 100ක් බඳව ගත්තොත් අවුරුද්දක් තුල ආයතනයෙන් ඉවත් වෙලා යන්නේ එක්කෙනයි. 99ක්ම රැඳෙනවා. ඒක තමයි මේකෙන් අපේක්ෂා කරන්නේ. එහෙම රැඳෙන්න නම් මානව සම්පත් කළමනාකරණයේ සෑම අංශයක්ම ඒ ආයතනය තුල හොඳින් ස්ථාපිත කරලා තියෙන්න ඕන. බඳව ගැනීම විධිමත්ව කෙරෙන්න ඕන. උසස් කිරීම විධිමත්ව කෙරෙන්න ඕන. පක්ෂපාතීව නෙවෙයි අපක්ෂපාතීව උසස් වීම දෙනවා. නිශ්චිත ආයතනයේ ස්ථාපිත කරපු ප්‍රතිපත්තියක් අනුව මාරු කිරීම ප්‍රතිපත්තියක් අනුව හැමෝටම පොදුයි. සාධාරණ වැටුප් ගෙවනවා. තේරුණාද? සුබ සාධන පහසුකම් ඇති කරනවා. සේවක සෞඛ්‍ය ආරක්ෂාව සාතික කරනවා. විනය කළමනාකරණ හොඳින්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සේවකයින්ට උද්‍යෝගෙන් හා පහසුවෙන් අවම මහන්සියකින් වැඩ කළ හැකි යෝග්‍ය වැඩ පරිසරයක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ධනාත්මක සංකල්ප සියල්ලම හොඳින් ක්‍රියාත්මක වෙනවා. කියන්නේ සමස්ත මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකයි. එහෙමනම් ආයතනයේ සේවකයෝ ඒ ආයතනේ හැර යන්නේ. ඒ ආයතනේ තමන්ගේ නිවස නෙවෙයි. තමන්ගේ දෙවොලක් වශයෙන් තමයි සලකන්නේ. තේරුණාද? දෙවොලක් නම් අපි බොහොම භක්තියෙන් එතනට යන්නේ. එහෙනම් මෙතන තමන්ගේ ආයතනය තමයි දෙවොලක්. දැන් මම එක්තරා කාලෙක එක්තරා සමාගමකින් ගැහුවා පුවත්පතක් අරටුව කියලා. ඒක උසස් පෙළ ළමුන්ට තමයි ගැහුවේ. ඒකේ උසස් පෙළ විෂයන් ධාරාවන්ට දාලා ලිපි පළ කරනවා. තෝරගත්ත දිවයිනේ ප්‍රධාන පෙළේ ගුරුරු කීප දෙනෙක් තමයි ලිව්වේ. ඒතර ඒකෙදි එක්තරා දවසක මම ඒකට ලිපි දෙකක් ලියාගෙන වාහනේ තියාගත්ත හදිස්සියේ ඒ කාර්යාලය ඉස්සරහින් ගියොත් බාර දෙන්න කියලා තකණිය ගන්න නැතුව. ඉතින් පොයේ දවසක මං ගියා. එතන ඉස්සරහින් යද්දි මට මතක් මොකද පොයේ දවසේ මං අනිවාර්යයෙන්ම දන්නවා ඔය ආයතන වහලා තියෙන්නේ. ඒතන පොයේ නිවාඩු වෙන්නේ. නමුත් මම එතන ඒ ඉස්සරහින් හම්බු ලෙස වෙන ගමනක් යනකොට මම මේ පැත්ත බැලුවම ඒ කාර්යාලයේ ගේට්ටුව ඇරලා වාහන දෙක තුනක් තිබුණා. මට හිතුණා කවද මේ ඉන්නව ඇති. මොකද මට අවශ්‍ය ඒ අදාළ මේ මොකද්ද ප්‍රකාශන අංශයේ අධ්‍යක්ෂකතුමා. මම හොඳ රඳුරන හිතවත් කෙනෙක්. එයා ඇති කියලා මට හිතුණා. පස්සේ මම වාහනේ නවත්තලා එතන SO ගෙන් නැත්නම් සිකියුරිටි ඔෆිසර් ගෙන් ඇහුවා මිස්ටර් කියලා නම කියලා ඉන්නවද කියලා. ඉන්නවා සර් කිව්වා. පස්සේ මම වාහනේ තුල දාලා මං කොහෙද ඉන්නේ කියලා ඔෆිස් එකට යන්න කිව්වා. උඩ තට්ටුව තිබුණේ. ගිහලා මම ඉතින් පොඩි තට්ටුවක් දැම්ම.
කමියස් කමින් කිව්වා. යා මේගොල්ලෝ කැෂුවල් නැඳගෙන ඇවිල්ලා ටයි කෝට් මොකුත් නැතුව එයාගේ ස්ටාෆ් එකේ මට හිතන්නේ 15ක් විතර සමීපතමයන් එක්කේ අර රවුන්ඩ් ටේබල් එකේ ඉඳන් සාකච්ඡා කරනවා. මං කිව්වා පස්සේ මං යනකොට මට කියන්නේ ලොකු සර් කියලා අප්පෝ අපේ ලොකු සර් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා එන්න කියලා. මොකද මේ පොය දවස්වල නැද්ද මේ පන්සලකට ගිහිල්ලා මලක් මේ පූජා කරලා පිනක් දහමක් කරගන්න කියලා මං ඇහුවා. ඒ පාරේ අර කරකෙන පුටුවේ කරකැල කිව්වා මේක තමයි අපේ පන්සල කිව්වා. මේක තමයි අපේ පන්සල කිව්වා. ඉතින් අපේ පන්සල මේ පන්සලට අපි ඇවිල්ලා ඉන්නවා. බලන්න ප්‍රකාශයේ තියෙන ගැඹුර. ඒ කියන්නේ ඒ තමන්ගේ ආයතනය පන්සලක් වශයෙන් සලකන්න. මම ඒක කිව්වේ මේ ආයතනයේ දෙවොලක් වශයෙන් දැනෙන්න ඕනේ මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය සාර්ථක නම්. මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය අසාර්ථක නම් නිතරම සේවකයෝ කලකිරෙනවා. තේරුණාද? සේවකයෝ අනිවාර්යයෙන්ම මන්දෝත්සාහයටපත් වෙනවා. ඒ වගේම ආයතනය දෙවොලක් නෙවෙයි, පන්සලක් නෙවෙයි, ආයතනය අපායක් වශයෙන් තමයි දැනෙන්නේ. එහෙම වුණාම තමයි සේවයට වාර්තා නොකර ඉන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ ආයතනය තුල මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක වන විට මේ ආයතනය අනිවාර්යයෙන්ම සේවකයන්ට දැනෙන්නේ තමන්ගේ ජීවිතේ ලැබිච්ච සතුරුදායකම ස්ථානයේ. මේක පන්සලක් දෙවොලක් වශයෙන් තමයි සලකන්නේ. එහෙනම් ඒ සේවකෝ ඒ ආයතන හැර යන්නේ නැහැ. ඒක තමයි එහෙනම් හොඳම මානව සම්පත් කළමනාකරණයක් ක්‍රියාත්මක වෙනවා නම් ඇතිවිය යුතු තත්ත්වය. එහෙනම් ඒක මනින්න පුළුවන් ඒක තමයි අනුපාතය තමයි ශ්‍රම පිරිවැටුම හෙවත් සේවක පිරිවැටුම් අනුපාතය. එහෙනම් මේ අනුපාතයේ පහළ නම් ඒ කියන්නේ සේවක කළමනාකරණය සාර්ථකයි. සේවකෝ තෘප්තිමත්. සේවකෝ ආයතන හැර යන්නේ නැහැ. මේ අනුපාතයේ ඉහළ නම් මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලියේ තියෙනම දෝෂ සහගත තත්ත්වයක්. නැත්නම් මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය අපක්ෂපාතීව නිවැරදිව ක්‍රියාත්මක කරලා නැහැ. සේවකෝ ඉන්නේ අතෘප්තියෙන්. අසහනෙන් ඉන්නේ. ලැබෙන පළවෙනි අවස්ථාවේදීම රැකියාව හැර යනවා. එහෙනම් මොකද වෙන්නේ? අන්න මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය වැරදි අසාර්ථකයි. එහෙනම් මෙන්න මේ අනුපාතය තමයි අපි ආරම්භයේදීම දකින්නේ මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය සාර්ථකව නිවැරදිව ක්‍රියාත්මක වෙලා තියෙනවද නැද්ද? එහෙම සාර්ථකව ක්‍රියාත්මක වුණා නම් මේ අනුපාතය පහළයි. ඒ කියන්නේ සේවක ආයතන හැර යන ප්‍රවණතාවය අඩුයි. එහෙම නැත්නම් මේ අනුපාතය ඉහළයි. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය අසාර්ථකයි. පැහැදිලිද? එතකොට එය ගණනය කිරීම පහත ආකාරයෙන් දැක්විය හැකියි. මානව සම්පත් කළමනාකරන ඊට අදාළ ශ්‍රම පිරිවැටුම ගණනය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ශ්‍රම පිරිවැටුම සමානයි ඉර උඩ යම් කාලච්ඡේදයක් තුල ඉවත්ව ගිය සේවක සංඛ්‍යාව. යම් කාලච්ඡේදයක් තුල ඉවත්ව ගිය සේවක සංඛ්‍යාව බෙදනවා එම කාලච්ඡේදය තුල. එම කාලච්ඡේදය තුල සිටිය යුතු සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ වැඩි කරනවා 100. මේක ක්‍රම දෙකක් තියෙනවා දරුවනි. මේක 100න් වැඩි කරලා ගන්නත් පුළුවන්. ඒතර ශ්‍රම පිරිවැටුම එනවා 100ට ගණනක් වශයෙන්. හරිද? නැත්තම් 100න් වැඩි කරන්න තු හදන්න පුළුවන්. එතකොට එන්නේ සේවකයන් ගණන සංඛ්‍යාවක් වශයෙන්. සාමාන්‍ය ක්‍රමය තමයි 100න් වැඩි කරනවා. වැඩි කිරීම 100. මතකනේ? නිතරම ඉරයට ගන්නේ ටෝටල් එක. යම් කාලච්ඡේදයක් තුල ආයතනයේ සිටිය යුතු මුළු සේවක සංඛ්‍යාව නැත්නම් සාමාන්‍ය සේවක සංඛ්‍යාව. සාමාන්‍ය කොහොමද දැන් සමහර తాවකාලිකව දවසකට දෙකකට ගන්නවා. ඒගොල්ලෝ හැර. හරිද? සාමාන්‍ය සිටිය යුතු මුළු සේවක සංඛ්‍යාව ඉරයට. ඉර උඩ ඒ ප්‍රමාණයෙන් ඒ කාලච්ඡේදය තුල නැත්නම් එම වසර තුල ඉවත්ව ගිය ප්‍රමාණය වැඩි කරන 100.
උදාහරණයක් වශයෙන් අපි හිතමු සේවකයෝ 1000ක් ඉන්නවා. යම් කාලච්ඡේදය තුළ සේවකයෝ 1000ක් ඉන්නවා. නමුත් ඒ කාලච්ඡේදය තුළ අවුරුද්ද තුළ අපි හිතමු සේවකයෝ එයින් 400ක් ඉවත් වෙලා යනවා. 400ක් ඉවත් වෙලා යනවා. ඔව් එතකොට 400ක් ඉවත්ව ගියා. අපි වැඩි කරනවා 100ෙන්. පැහැදිලිද? 1000ක් ඉන්න ඕනේ. නමුත් 400ක්ම ඉවත් වෙලා ගියා. එහෙනම් මේ බිඳු දෙකට මේ බිඳු දෙක ගියා. මේකට ගියා 140යි. 140යි. මොකද ඇගීම ඕගොල්ලන්ගේ. ආයතනයේට ඒ වර්ෂය තුල 100 දෙනෙක් බැඳුනා නම් බඳව ගත්තා නම් කීයද ඉතුරුනේ 60යි. 40ක්ම ගියා. ඉතාම ඉහළ අනුපාතයක්. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණේ නිවැරදි බවක් සාර්ථක බවක් අපට මේකෙන් දකින්න බෑ. අන්න අපි නිගමනයකට එනවා. ඇයි 100කින් 40ක් වෙනවා කියන්නේ? 100කට 4ක් නම් තව සාධාරණයි. 100ක් આવොත් 96ක්ම රැඳෙනවා. 4 දෙනා යන්නේ. සමහරට ඒගොල්ලෝ විදේශගත රැකියාවක් ලැබීම නිසා වෙන්න පුළුවන්. සමහරට තමන්ගේ නිවසේ දරුවන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. තරුණ කෙනෙක් නම් අම්මා හෝ තාත්තා අසනීප වෙලා ඒගොල්ලෝ රැක බලා ගැනීම නිසා වෙන්න පුළුවන්. මිසක් මේ ආයතනයේ දුර්වලතාවයක් නිසා නෙවෙයි. මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියෙන් තමන්ට ලැබෙන නැත්තම් හිමිවන මානසික අසහනයක් හෝ පීඩනයක් නිසා නෙවෙයි යන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. තේරුණාද? 104ක් නේ අපිට මේක ඊටාම හොඳයි. 40ක් කියන්නේ ඩේන්ජරස් වැඩක්. තේරුණාද? ඒ නිසා මේ අනුපාතය අනිවාර්යයෙන්ම 15ක් ගන්නට ඕනේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට. එතකොට මේක විභාගෙදී මෙතෙක් ඇවිල්ලා නැහැ ගණනය කරන්න. තේරුණාද? නමුත් ඉදිරියට ගණනය කරන්න එන්න පුළුවන්. බොහෝ විට වාස්තික පේපර් එක එක්ක MCQ ප්‍රශ්නයක් වශයෙන් නැත්නම් මොකද්ද මල්ටි චොයිස් ක්වෙස්චන් නැත්නම් බහුවර්ණ ප්‍රශ්නයක් වශයෙන් තේරුණාද? එහෙම නැත්නම් නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයක් වශයෙන්. එහෙම නැත්නම් ව්‍යුහගත පේපර් එකේ සමහරට සංඛ්‍යා ටිකක් දීලා අපිට ගාණක් හදන්න එන්න පුළුවන්. આવොත් සූත්‍රය මතකයිනේ. ඉරයට සිටී යුතු මුළු සේවක ගණන ඉර උඩ හැරගිය සංඛ්‍යාව වැඩි කිරීම 100. එච්චරයි. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය තමයි මේකෙන් මොකද වෙන්නේ පිළිබිඹු වෙන්නේ. මේ අනුපාතයේ 15ක් ගන්නවා යනු මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකයි. ඊටාම තෘප්තිමත් වූ අභිප්‍රේරණීය වූ පක්ෂපාතී වූ සේවක පිරිසක් ආයතනයේ රැඳී සිටිනවා කියන එකයි ඒකෙන් හේතු ගන්නෙන්නේ. තේරුණාද? අපි බලමු ඊළඟට දෙවෙනි එක තමයි සේවක ප්‍රවාසිතාවය. සේවක ප්‍රවාසිතාවය. දැන්ට අවුරුදු 12කට වගේ 10කට වගේ උඩුදී පේපර් වල තිබුණ සේවක ප්‍රවේශීතාවය කියලා. ඒක හොඳ නැහැ කියලා තමයි විද්වත්තු කියන්නේ. දැන් මට ගොඩක් සමීප පරිණත අවුරුදු 35ක් පමණ සිංහල විෂය ගැන්වීමේ පරිණත ගුරුවරු දෙන්නෙක්ගේ මෙහෙව ඒගොල්ලෝ කියන්නේ ප්‍රවේශීතාවය වැරදි. ප්‍රවේශීතාව නිකන් පැමිණීමක් වගේ අදහස් කරන්නේ. මේ වචන හරි වචනේ ඒගොල්ලෝ කියන්නේ සේවක ප්‍රවාසීතාවය. ඒතොර උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ඇතිවෙච්ච දුර්වලතාවය දැන් ඒක නිවැරදිලා තියෙනවා. සේවක ප්‍රවාසීතාවය. absenteeism of employees. සේවකයින් සේවයට නොපැමිණීම හා සේවයට පැමිණ සේවය නොසැපීම නිසා ආයතනයට සේවය අහිමි වී යාම සේවක ප්‍රවාසීතාවය ලෙස හැඳින්වේ. තේරුණාද? සේවකින් සේවයට නොපැමිණීම. එක්ක පැමිණෙන්නේ නැහැ. පළවෙනි එක. හා සේවයට පැමිණ. සේවයට පැමිණ සේවය නොසැපීම. එක්කෝ රැකියාවට එන්නේ නැහැ. එක්කෝ රැකියාවට ඇවිල්ලා තමන්ගේ තනතුරට දාල් රාජකාරීන් වල යෙදෙන්නේ නැහැ. නැත්නම් තම සේවාව ලබා දෙන්නේ නැහැ. තේරුණාද? දෙකම එකයිනේ. රැකියාවට ආවේ නැත්නම් ඒත් තමන්ගේ තනතුරේ රාජකාරීන් කරන්න බැරි වෙනවා. දායකත්වය දෙන්න බැරි වෙනවා. ඇවිල්ලා ඒ රාජකාරීන් බැහැර වෙනවා කියන්නේ මොකද වෙන්නේ? තමන්ගේ දායකත්වය ලැබෙන්නේ නැහැ. හරිද? නිසා ආයතනයේට සේවය අහිමි වී යාම තමයි සේවක ප්‍රවාසීතාවය කියන්නේ. ආයතනයේ සේවය අහිමි වීම. ඒක අපට ඕන නම් දින ගණන් වලින්, පැය ගණන් වලින් හොයන්න පුළුවන්. කොමාරි මේ සේවකයන් වැඩට නොපැමිණීම හෝ පැමිණියද සේවය නොසැපීම නිසා
රැකියාවේ රාජකාරීන් ඉටු නොකිරීම නිසා ආයතනයට අහිමි වන සේවකයන්ගේ කාලය. නැත්නම් ආයතනයට සේවය අහිමි වී යාම. අහිමි වන සේවක කාලය තමයි සේවක ප්‍රවාසිතාවය කියලා කියන්නේ. එතකොට මේකත් මොකද වෙන්න ඕනේ? මේකත් අඩුවගයක් ගන්න ඕනේ. ඉහළ අගයක් ගන්නවා යනු නිතර සේවකයන් සේවයට වාර්තා කරන්නේ නැහැ. නිතර සේවකයන් වාර්තා කළද තමන්ගේ තනතුරේ රාජකාරීන් නිම කරන්න දවස් තුන ප්‍රමාණවත් ශ්‍රමදායකත්වයක් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩ මග හරිනවා, වැඩ නොකර ඉන්නවා කියන එකයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය අසාර්ථකයි කියන එක. මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය අපක්ෂපාතීව ක්‍රියාත්මක වෙලා නැහැ. මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය සේවකයන් අරමුණු කරගෙන දියත් කරලා නැහැ. එම්ප්ලොයි ඔරියන්ටඩ් පර්සනල් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකක් අනුගමනය කරලා නැහැ කියන එක තමයි තීරණය කරන්න වෙන්නේ. තේරුණාද? සේවක ප්‍රවාසීතාව ඉතාම අඩුයි කියන්නේ මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය ඉතාම නිවැරදි ලෙස නැත්තම් සඵලදායකව හා කාර්යක්ෂම ලෙස දියත් කරලා තියෙනවා. ඒ නිසා සේවකයෝ ඉතාම තෘප්තිමත් සේවකයන් ලෙස ආයතනයට පක්ෂපාතීව, හාම්පුතුන්ට පක්ෂපාතීව, ඒ වගේම ඉහළ සේව්‍ය සේවක සම්බන්ධතා පවත්වාගෙන යමින් ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි ගම්ම වෙන්නේ. දැන් තේරෙනවද මේ මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වයේ මැනවරන්න පුළුවන් තවත් සුවිශේෂී නිර්ණායකයක් තමයි සේවක ප්‍රවාසිතාවය. එතකොට ආයතනයේට සේවය අහිමි වී යන අවස්ථා. දැන් අපි මූලික දෙකක්නේ කිව්වේ. එකක් තමයි සේවකින් සේවයට නොපැමිණීම, වැඩට එන්නේ නැහැ. අනිත් එක මොකක්ද කිව්වේ? වැඩට එනවා. සේවයට පැමිණියත් සේවය සපයන්නේ නැහැ. ඒ කියන්නේ රැකියාවේ කටයුතු මඟ හරිනවා කියන අර්ථෙනේ. සමස්තයක් වශයෙන් ගත්තොත් ආයතනයේට සේවකයන්ගේ සේවය අහිමි වීමනේ මේ සේවක ප්‍රවාසීතාවය කියන්නේ. එහෙනම් සේවක ප්‍රවාසීතාවය හේවත් සේවය අහිමි විය හැකි ක්‍රම කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි සේවයට නොපැමිණීම. අපි දන්නවා. සේවයට පැමිණෙන්නේ නැහැ කියන්නේ එයාගෙන් කිසිම ශ්‍රමදායකත්වයක් ආයතනෙට ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒක ප්‍රධානම ක්‍රමයේ සේවක ප්‍රවාසීතාවයට. මතකනේ සේවක ප්‍රවාසීතාවය කියන්නේ ඒතර සේවය අහිමි වීමනේ. සේවකයන්ගෙන් ලැබිය යුතු ශ්‍රමදායකත්වය නොලැබීමනේ. එහෙනම් වැඩට පැමිණෙන්නේ නැහැ කියන්නේ කොහෙත්ම ලැබෙන්නේ නැහැ. දෙවෙනි එක සේවයට වාර්තා කර සේවය ලබා නොදී. ඒකත් අපට තේරෙනවනේ. සේවයට වාර්තා කරනවා. නියමිත වෙලාවට එනවා. නියමිත වෙලාවට වැඩ අවසන් කරන වෙලාවට යනවා. හැබැයි වැඩ කරන්නේ නැහැ. ඒත් මොකද වෙන්නේ? ඒ ශ්‍රමිකයන්ගේ සේවය අපට අහිමි වෙනවා. තුන්වෙනි එක තමයි විවේක කාලය වැඩිපුර ගැනීම. ඒකත් හරිනේ. දැන් පැය 8යිනේ සාමාන්‍ය සේවා මුරයක් තියෙන ලංකාවේ. ඒතර විවේක කාලය අපි හිතමු උදේ හවස තේ වෙලාවක් තියෙනවා විනාඩි 15 ගාන. අපි හිතමු විනාඩි 15ක් දෙනවා කියලා. ඒක පැය භාගෙ ගානේ ගන්නවා. ඒතර එතන අමතර විනාඩි 15 දෙකක් පැය භාගයක් වැඩ කරන්නේ. කෑම සාමාන්‍ය අපි කියන්නේ කෑමට කෑම පැයක් වර පැයක් දෙන්නේ නැහැ පැය භාගයයිනේ. ඒතර අපි හිතමු එතනට පැයක් ගන්නවා. එතනත් වැඩිපුර පැය භාගයක් ගන්නවා. දැන් මොකද උනේ? තේ වලට වැඩිපුර පැය භාගයක් ගත්තා. කෑම විවේකයේ වැඩිපුර පැය භාගයක් ගත්තා. පැයක් වැඩ කරන්නේ නැහැ. පැයක් සේවය අහිමි වෙනවා. එහෙනම් ඒකත් ප්‍රවාසීතාවය තමයි. අපි දැන් නිර්වචනය කරන්නේ නොපැමිණීම හෝ පැමිණියද සේවාව නොසැපීම කියන නිසා ආයතනයේට සේවය අහිමි වීම කියන එකනේ මේ ප්‍රවාසීතාවය කියන්නේ. එහෙනම් ඇවිල්ලා වැඩිපුර කෑම වෙලාවක් ගන්නවා. තේ වෙලාවක් ගන්නවා. එතන කාලේ නාස්ති කරනවා. ඒතකොට ආයතනයට වැඩ කරන්නේ ආයතනයේට ඒ අමතරව ගන්න විවේක කාලය නිසා සේවය අහිමි වෙනවා. එයද සේවක ප්‍රවාසීතාවය කියන එක මතක් කරන්න එපා. පැහැදිලි නේද? විවේක කාලය වැඩිපුර ගැනීම. දැන් කොහොම හරි මොනයම් ක්‍රමයකින් හරි සේවකයන් ආයතනයේට නියමිත කාලය තුල ශ්‍රමදායකත්වයක් දෙන්න ඕනනේ. ඒක දෙන්නේ නැත්නම්, ඒක ආයතනයට ලැබෙන්නේ නැත්නම්, හෙවත් ඒ සේවා කාලය නැත්නම් සේවකින්ගේ සේවා කාලය ඵලදායී ලෙස ආයතනයට ලැබෙන්නේ නැත්නම් ඒක තමයි සේවක ප්‍රවාසීතාවය කියන්නේ. එහෙනම් වැඩට ඇවිල්ලා Tamanට හිමි විවේක කාලයට වඩා වැඩි කාලයක් ගන්නවා. ඒ මොකද වෙන්නේ නම් ඒ කාලය තුල සේවය ලැබෙන්නේ නැහැ. ඒකත් ප්‍රවාසීතාවය තමයි. දැන් මට අත්දැකීම් තියෙනවා. සමහර ආයතනවල සේවකෝ විශේෂයෙන්ම ඔක කරන්නේ ජ්‍යෙෂ්ඨ සේවකයෝ.
නවක සේවකෝ රැකියාව ආරක්ෂා කරගන්න බියක් තියෙනවනේ ඒගොල්ලෝ වැඩ කරනවා. ජ්‍යෙෂ්ඨ සේවකයෝ ලන්ච් අවරකට ගියාම ඒගොල්ලෝ එන්නේ සාමාන්‍ය පැය දෙකක් ගන්නවා. පැයක් නම් වැඩිපුර පැයක් ගන්නවා. පැය භාගයක් නම් පැය එකමාරක්ම ගන්නවා. ලන්ච් එක අරගෙන විහිළු කරලා සමහර කාඩ් සෙල්ලම් කරලා කැරම් ගහලා ඇතැම් අය පොඩි නැප් එකක් දානවා කියන්නේ. පොඩි කෙටි නිින්දක් එහෙම දාලා තමයි එන්නේ. ඒකත් මොකද වෙන්නේ? සේවය අහිමි වෙනවා. පැයක් හෝ පැයකමාරක් සේවය අහිමි වෙනවා. එහෙනම් ඒකත් සේවක ප්‍රවාසිතාවය. තුන්වෙනි එකේ. හතරවෙනි එක ප්‍රමාද වී සේවයට පැමිණීම. ප්‍රමාද වී සේවයට පැමිණීම මොකද කියන්නේ කියන්නේ? උදේ 8ට තමයි වැඩ ආරම්භ කරන්නේ. සාමාන්‍ය අපි තුමු සේවක පිරිසක් ඉන්නෝ එන්නේ 8:35 9යි කාල 9 මාර මොකද වෙන්නේ? පැයකමාර ප්‍රමාද වෙනවා. මොකද වෙන්නේ? ඒ ප්‍රමාද වී පැමිණීමනුත් වෙන්නේ ආයතනයේට සේවකයාගේ සේවය ලැබිය යුතු කාලය අහිමි වෙනවා. නැත්නම් ඒ පැය හෝ පැයකමාර තුල සේවකයාගේ ශ්‍රම දායකත්වය ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒකත් ප්‍රවාසිතාවය තමයි. ඒකත් ප්‍රවාසිතාවය තමයි. පැහැදිලිනේ? අවසන් එක තමයි නියමිත වේලාවට පෙර සේවා ස්ථාන පිට යාම. ඒකත් හරිනේ. උදේ 8 සවස 4. අපි හිතමු 2:00මාර 3 වෙද්දි ආයතනෙන් පනිනවා. අපි හිතමු ඔය තාම සම්ප්‍රදායික පොත් අස්සම් කරන ආයතන තියෙනවනේ. හෙට උදේ වෙලා අස්සම් කරනවා. තේරුණාද? එහෙම නැත්නම් තමන් අනිත් අය ඉඩ තියලා අස්සම් කරලා යනවා. කොහොම හරි කලින් යනවා. එහෙනම් පැයක් හෝ පැයකමාරක් කලින් යනවා කියන්නේ ඒ කාලෙත් ආයතනයේට ඒ ශ්‍රමිකයාගේ දායකත්වයේ ශ්‍රම දායකත්වය ලැබෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් සේවය අහිමි වෙලා යනවා. ඒකත් අහිමි වීමන්නේ. එහෙනම් ඒකත් ප්‍රවාසිතාවය. ඔය ක්‍රම පහටම පැහැදිලි වෙන්නේ මොකද්ද? ආයතනයේට සේවකයන්ගෙන් ලැබිය යුතු සේවය අහිමි වීම, ඒ සේවය අහිමි වීම තමයි සේවක ප්‍රවාසිතාවය කියන්නේ. පැහැදිලිනේ? එතකොට සේවක ප්‍රවාසිතාවයත් ගණනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. සේවක ප්‍රවාසිතාවයත් ගණනය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නැත්නම් සූත්‍රයක් තියෙනවා. ගණිතමය අනුකූලව ගණනය කරන්න පුළුවන්. තේරුණාද? අපි හිතමු සේවක ප්‍රවාසිතාවයේ සමානයි දැන් මේක දරුවනේ අපිට පුළුවන් ඕනනම් දිනවලින් හදන්නත් පුළුවන්. නැත්තම් කාලයට අනුව හදන්නත් පුළුවන්. දින කියන්නේ කාලය තමයි. එක්කෝ දින නැත්තම් පැය කොහොම තේරෙනවද? උදාහරණයක් වශයෙන් අපි හිතමු ඉර උඩට එන්න ඕනේ ආයතනයේට ව්‍යාපාරයට නැත්නම් ව්‍යාපාරයට අහිමි වන සේවක එක්ක දින ගණන නැත්තම් කාලය. ව්‍යාපාරයට අහිමි වන සේවක දින ගණන නැත්නම් අහිමි වන සේවක කාලය. පොදුවේ කාලය කියලා හදන්න පුළුවන්. ඒතර කාලය කොහොම දින වෙන්න පුළුවන්, සති වෙන්න පුළුවන්, පැය වෙන්න පුළුවන්. පැය තේරුණාද? අහිමි වෙච්ච සේවක පැය ගන්න කියන්නකො ඒ ප්‍රවාසිතාවයනේ. අහිමි වෙච්ච දින 10යි. ඒකත් සේවක ප්‍රවාසිතාවයනේ. අහිමි වෙච්ච සති 3යි. ඒකත් සේවක ප්‍රවාසිතාවයනේ. සේවය අහිමි වෙච්ච මාස 2යි. ඒකත් සේවක ප්‍රවාසිතාවය නිසා කාලය වඩා හොඳයි මම දකින්නේ. නමුත් ටීචර්ස් ගයිඩ් එකේ තියෙන දින ගණන කියලායි. නමුත් දින ගණනට ලඝු වෙන්න ඕනේ නැහැ. මං කියන එක තේරෙනව නේද? සේවකයන්ගේ සේවය අහිමි වූ ප්‍රමාණය මේක ප්‍රමාණාත්මක මැනීමනේ කරන්නේ. ප්‍රමාණය දිනවලින් විතරක් නෙවෙයිනේ. සතිවලිනුත් හිතන්න පුළුවන්. මාසවලින් හිතන්න පුළුවන්. කාර්තු වශයෙන් හිතන්න පුළුවන්. පැය ගන්න හිතන්න පුළුවන්. නිසා අපි වඩා හොඳ තමයි කාලය. හරිද? ඉර යටට දානවා සේවකයින්ගෙන් ආයතනයට ලැබිය යුතු වූ සේවා කාලය වැඩි කරනවා 100න්.
තේරුණාද? නිතරම ඉරයට ගන්න මුළු ගණන. සේවකයින්ගෙන් ආයතනයට ලබාගත යුතු තිබූ සේවා කාලය එක්කෝ වැඩ කළ යුතු දින ගණන, එක්කෝ වැඩ කළ යුතු සති ගණන, එක්කෝ වැඩ කළ යුතු පැය ගණන. ඉර උඩ තියෙන්නේ ව්‍යාපාරයට අර ඉස්සෙල්ලා වගේ හේතුවක් නිසා ආයතනයට නැත්නම් ව්‍යාපාරයට අහිමි වන සේවා කාලය. එක්ක අහිමි වෙච්ච සේවකයින්ගේ වැඩ දින ගණන. එක්ක සති ගණන, මාස ගණන, එක්ක පැය ගණන. වැඩි කරන 100. උදාහරණයක් වශයෙන් අපි හිතමු උදාහරණයක් සේවකයින් යම් අපි හිතමු මේක මාසයක් කියලා. යම් මාසයක් තුල වැඩ කළ යුතුව තිබුණා දවස් 25ක්. දින අපි දින ගත්තොත් දින 25ක් දින. පිටු සතියකට එක දවසක් නිවාඩුයි. පොය දවසේම ගත්තොත් අපි දුව දවස් 5ක් ගියාම දින 30න් 25යි කියලා. දැන් සාමාන්‍ය දින 30ක් නේ මාස කරගන්නේ. 30 31 දෙකම තියෙනවා. ඇවරේජ් ගන්න 30ක් නේ. එහෙනම් දින 5ක් නිවාඩු. එහෙනම් දවස් 25ක් සේවකව වැඩ කරන්න ඕන. සේවකව වැඩ කරන දින ගත්තොත් දින 25යි. නමුත් සේවකයෝ විවිධ හේතු මත සේවයට වාර්තා කළේ නැහැ. කීයද? දින 10ක්. 25න් දින 10ක් සේවයට වාර්තා කළේ එක්කෝ සේවයට පැමිණියේ නැහැ. තේරුණාද? එහෙම නැත්නම් පැමිණලා වැඩ කළේ නැහැ. වැඩ කළේ නැහැ කියන්නේ ඉතින් පැමිණියේ නැහැ වගේනේ. දැන් අපට ඕනේ සේවය අහිමි වෙච්ච කාලේනේ. සේවය අහිමි වෙච්ච කාලේ. එයා සේවයට පැමිණියාද නැද්ද අපට අදාළ නැහැ. සේවයට පැමිණිලා වැඩ කරන්නේ නැත්නම් ඒත් ආවේ නැහැ වගේනේ. සේවයට පැමිණියේ නැත්නම් ඒත් කොහොමත් ආවේ නැහැ. එහෙනම් අපි බලන්නේ එතන මොකද්ද? අහිමි වෙන සේවා කාලය. තේරෙනවද? අහිමි වෙන සේවා කාලය. දැන් මෙතන ඇත්තටම වඩා හොඳ ඒකයි. දැන් සේවයට නොපැමිණි දින ගණනට වඩා හොඳ සේවය අහිමි වන දින ගණන. සේවය අහිමි වන දින ගණන. තේරුණාද? එහෙනම් 10යි. වැඩි කිරීම මේ දින 100. 25 වරක් 4යි 140. හොඳයිද නරකයිද? හොඳයි නේද? කිසිසේත් හොඳ නැහැ. ඒ කියන්නේ සේවකයෝ වැඩ කළ යුතු කාලයෙන් ආයතනයේ වෙනුවෙන් තමන්ගේ තනතුරේ රාජකාරීන් ඉටු කිරීමට වැඩ කළ යුතු කාලයෙන් 40%ක්ම වැඩ කරලා නැහැ. 60% වැඩ කරලා තියෙනවා. ඊටාම බරපතල තත්ත්වයක්. ඒ නිසා මේ අනුපාතය 15 මගයක් ගන්න ඕන. අපි හිතමු මේ අනුපාතයේ හිතමු 2%ක් වගේ කියලා. ඊටාම හොඳයි. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණය ඊටාම හොඳින් සක්‍රිය වෙන ආයතනයක්. ඒයි 2% කියන එක ප්‍රශ්නයක් නෑ. බොහොම අපි 2% කියමු ගොඩක් වෙලාවට සමහරට රෙස්ට් රූම් එකට කෑම කන්න ගියන් පස්සේ සමහරට වොෂ් රූම් එකට යන්න උනා. එතන පොඩ්ඩක් කිව් එක තිබුණා, පොලිම තිබුණා. ඒ වගේ සාධාරණ හේතුවක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර සේවකයෝ වැඩ කරන අතර තුවාල වුණා. ශාරීරික තුවාලයක් ඇති වුණා. හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙත් දාගෙන එන්න ගියා. ඒ තුවාල වෙච්ච කෙනා තව උදව්වට සේවකයෙකු. එවැනි හේතු නිසා එතකොට සේවකයෝ වැඩ කිරීම ප්‍රතික්ෂේප කරලා හෝ හිතාමතා වැඩ මගහැරලා නෙවෙයිනේ. අහඹුසිඳු වීමනේ. එවැනි දෙයක් ප්‍රශ්නයක් නෑ. මම කියන එක පැහැදිලිද? ඒ නිසා මේ අනුපාතයත් අනිවාර්යයෙන්ම 15ක් ගත්තොත් තමයි හොඳ. ඒ කියන්නේ සේවකයන්ගෙන් අපේක්ෂිත ආකාරයට අපේක්ෂිත කාලය තුල අපේක්ෂිත ප්‍රමාණයන්ගෙන් ඒගොල්ලන්ගේ ශ්‍රමදායකත්වයේ ලැබෙනවා කියන එකයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකයි. මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකයි. මොකද මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථක නම් තමයි සේවකෝ තෘප්තිමත් වෙන්නේ. කලට වෙලාවට නැත්නම් කල්ැතුම වැඩට පැමිණෙන්නේ. සේවයට වාර්තා කරන්නේ. පැමිණ හැම තප්පරයක්ම හැම විනාඩියක්ම තමන් අවංකව සේවයට කැප වෙන්නේ. උද්‍යෝගයෙන් වැඩ කරන්නේ. තේරුණාද? ආයතනයේ දීපල ආරක්ෂා කරමින් සේවය කරන්නේ මානව සම්පත් කළමනාකරණ හොඳ නම්නේ. එහෙනම් මේකෙන් පෙන්눔 කරන්නේ මානව සම්පත් කළමනාකරණේ සාර්ථකත්වය. 40ක් වෙනි ඉහළ අනුපාතයක් આવොත් මානව සම්පත් කළමනාකරණේ අසාර්ථකත්වය තමයි අපිට ඒකෙන් ඇගීම ලක් කරන්න වෙන්නේ. පැහැදිලිනේ? ඔන්න වගේ ඔය අනුපාත දෙකෙන්ම අපිට පුළුවන් මානව සම්පත් කළමනාකරණේ සාර්ථකව සිදු වෙනවාද නැද්ද කියලා ඇගීමක් කරන්න, නැත්නම් මැනබැලීමක් කරන්න, නැත්නම් මැනීමක් කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සේවක ප්‍රවාසිතාවේදී වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම පැමිණීම සේවයට පැමිණියත් නැතත්
කොමාරි සේවකයන්ගෙන් ආයතනයට ලැබිය යුතු උපරිම සේවා කාලයක් ආයතනයට සේවකයන්ගෙන් ලැබෙන්නට ඕන. ඒ කියන්නේ සේවකයෝ තමන්ගේ ශ්‍රමය කැප කරන්න ඕන. අපි බලමු ඊළඟට ශ්‍රම ඵලදායිතාව, labor productivity. එක්ක ශ්‍රම ඵලදායිතාවය, එක්ක ශ්‍රම ඵලදායකත්වය ඕන විදිහට කියන්න පුළුවන්. තේරුණාද? ශ්‍රම ඵලදායකත්වය, ශ්‍රම ඵලදායිතාව, ශ්‍රම ඵලදායිතාවය ආදි වශයෙන් කියන්න පුළුවන් labor productivity. මේ කියන්නේ කිසියම් කාලච්ඡේදයක ආයතනයක සේවක යෙදවුම් හා නිමවුම් අතර සම්බන්ධතාව ශ්‍රම ඵලදායිතාව ලෙස හැඳින්වේ. යම් කාල පරිච්ඡේදයක් තුළ ආයතනයක සේවක යෙදවුම් හා නිමවුම්. සෙසු යෙදවුම් නෙවෙයි. මේක වැදගත්ම දේ තමයි මෙතන සේවක කතන්දරේ එන්නම ඕනේ. මේ සේවක තේරුණාද? මම මේ කොටු කරන්නේ. මොකද සේවක යෙදවුම්. සේවක යෙදවුම් නිකම් යෙදවුම් නෙවෙයි. නිකම් යෙදවුම් කිව්වොත් එන්නේ මොකද්ද? අපි පිට කලින් කතා කරා මතකද? ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් එකේදී කතා කරා නිකම් යෙදවුම් දෙමුත් එන්නේ මුළු ඵලදායිතාවය. මේ කියන්නේ මුළු ඵලදායිතාවය නෙවෙයි ශ්‍රම. යම් ශ්‍රමිකයෙක් හෝ යම් ශ්‍රමිකයන් පිරිසක් හෝ යම් ශ්‍රමික පැය ගණනක් හෝ තුලින් ආයතනයට ලබා දීපු නිමවුම් ධාරිතාව. තමයි මේකෙන් බලන්න. එහෙනම් ඒකයි කිව්වේ යම් කාලච්ඡේදයක ආයතනයක සේවක යෙදවුම්, ශ්‍රම යෙදවුම්, හා නිමවුම්. ශ්‍රමිකයන් පිරිසක් නැත්නම් සංඛ්‍යාවක් නැත්නම් පැය ගණනක් යොදවලා කොච්චර භාණ්ඩා සේවා ප්‍රමාණය නිෂ්පාදනය කළාද කියන එක. එහෙනම් සේවක යෙදවුම් හා නිමවුම් අතර සම්බන්ධතාව ශ්‍රම ඵලදායිතාව ලෙස හැඳින්වේ. මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වයේ සඳහා ශ්‍රම ඵලදායිතාව ඉහළ අගයක් ගැනීම යෝග්‍ය වේ. අපි ඉස්සෙල්ලා කිව්ව අනුපාත දෙකේදී බිකුවේ 15 අගයක්. 15 අගයක් නම් තමයි හොඳ. මේක වෙනස් නේ. පැහැදිලිනේ මේක ඉහළ අගයක් ගන්න ඕනේ. ඉහළ අගයක් ගන්නවා කියන්නේ සේවකෝ වෙහෙස මහන්සි වෙලා උපරිම ශක්තිය යොදවලා කැප වෙලා වැඩ කරනවා. ඒ නිසා වැඩි නිමවුම් ප්‍රමාණයක් බිහි කරගන්න පුළුවන්කම ලැබෙනවා. සම්පත් නාස්ති අඩු වෙනවා. තේරුණාද? එහෙම වෙන්නේ මොකද? සේවක කළමනාකරණ ක්‍රියාවලිය හෙවත් මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය සුමටව සේවකයින්ට දැනෙන විදියට සේවකයන් තෘප්තිමත් වන විදියට මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. කියලා අපිට ඇගීමක් කරන්න පුළුවන්, මැනීමක් කරන්න පුළුවන්. ශ්‍රම ඵලදායිතාවේ 15 අගයක් ගන්නවා කියන්නේ සේවක උනන්දුවෙන් වැඩ කරන්නේ නැහැ. කලකිරීමෙන් වැඩ කරනවා. සේවකයන් අතින් වන වැරදි අඩු වෙනවා. කලට වෙලාවට එන්නේ නැහැ. નિયમિત පැය 8ෙම වැඩ කරන්නේ නැහැ. වගේ එකක් නෙන්නේ. ඒ කියන්නේ මොකද? මානව සම්පත් කළමනාකරණේ සාර්ථක නැහැ. සඵලදායී ලෙස කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරිම සරලයි. තේරෙනවද? එහෙනම් මානව සම්පත් කළමනාකරණේ හොඳින් සිදු වෙනවාද නැද්ද කියලා මැන බලන්න පුළුවන් තවත් හොඳම නිර්ණායකයක් තමයි ශ්‍රම ඵලදායිතාවය. labor productivity එක. මේ අනුපාතයේ ඉහළ අගයක් නම් ඊටාම හොඳයි. පහළ අගයක් නම් ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණේ හොඳින් ක්‍රියාත්මක වෙලා නැහැ. තෘප්තිමත් සේවක හමුදාවක් බිහි කරලා නැහැ. අභිප්‍රේරණීය වූ ශ්‍රම හමුදාවක් බිහි කරලා නැහැ කියන එකයි ඒකෙන් තේරෙන්නේ. ශ්‍රම ඵලදායිතාව පහත පරිදි ගණනය කරන්න පුළුවන්. ඒ තමයි සමානයි මුළු නිමැවුම් බෙදනවා සේවකයින් ගණනය. නැත්නම් ශ්‍රම පැය ගණනේත් හරි. ශ්‍රම පැය ගණනය. මුළු නිමැවුම් බෙදනවා සේවකයින් ගණනය. ඒතර එනවා එක සේවකයෙක්ගේ ඵලදායිතාව. එක ශ්‍රමිකයෙක්ගේ ඵලදායිතාව. එක්ක බෙදනවා ශ්‍රමික පැය වලින්. එහෙනම් එනවා ශ්‍රම පැයකට කොච්චර නිමැවුමක්ද කියන්නේ. මෙන්න මේක තමයි ඉහළගයක් ගන්නවා. ඉහළගයක් ගන්නවා කියන්නේ සේවකෝ තෘප්තිමත්. අභිප්‍රේරණීය වූ සේවකෝ කියන එක. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණේ නිවැරදිව දියත් වෙනවා කියන එකයි. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම් කිසි ආයතනයක මුළු නිමැවුම් ඒකක 1000යි. සේවකීන් ගණන අපි හිතමු 100යි. සේවකීන් ගණන 100යි. එහෙනම් උත්තරේ කීයද? 10යි.
ශ්‍රම ඵලදායිතාවේ 10යි. දැන් මේ 10 කියලා ගත්තට নিরপেক্ষව මේ ශ්‍රම ඵලදායිතාවේ උසස්ද පහත්ද කියලා තීරණය කරන්න බෑ. নিরপেক্ষව සාපේක්ෂව වෙන්න ඕන. අපේම ව්‍යාපාරයේ අතීතයත් එක්ක ගත්තොත් මේක තිබුණේ 2යි 3යි ඇතැම් අවුරුදු 1යි 4යි උපරිම. එවනම් දැන් ඉතාම ඉහළයි. එක්කෝ කර්මාන්තයේ සමාන ව්‍යාපාරවල තරංකාරී ව්‍යාපාරවල ශ්‍රම ඵලදායිතාවේ 2යි 1යි 3යි වගේ නම් අපි ඉතාම හොඳයි. නමුත් කර්මාන්තයේ අපට සමගාමී ව්‍යාපාරවල ශ්‍රම ඵලදායිතාවේ 50යි 60යි 70යි 85 නම් මොකද වෙන්නේ? අපි ඉතාම පල්ලෙහා මට්ටමේ ඉන්නේ. ඒ නිසා මේක සාපේක්ෂව ඕනේ මන බැලීම කරන්න. ඒතර මේක ඉහළ අගයක් නම් ඒ කියන්නේ සේවකෝ වෙහෙස මහන්සිලා කැපවීමෙන් සතුටෙන් වැඩ කරනවා. ඇයි? මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය නිවැරදිව දියත් වෙලා තියෙනවා. එහෙම නොවේ නම් ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය නිවැරදිව දියත් වෙලා නැහැ. පැහැදිලිද? මේකනුත් එහෙනම් අපිට දැනගන්න පුළුවන් මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලියේ සාර්ථකත්වය. හෝ අසාර්ථකත්වය. ඊළඟට ශ්‍රම ඵලදායිතාවේ වර්ධනය කළ හැකි ක්‍රම. ශ්‍රම ඵලදායිතාවේ වර්ධනය කළ හැකි ක්‍රමත් අපි තේරුම් ගන්න ඕනේ විභාගෙටත් වරින් වර ඇහුවෝක. දැන් ඕනම ආයතනයක මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය සාර්ථක වුණා කියලාම බැහැනේ. දැන් හිතමු පාසලක විදුහල්පතිවරයා ඉතාම හොඳයි. හරි අපි කියන්නේ හරි ස්ට්‍රික්ට් ප්‍රින්සිපල් කෙනෙක්. විනය නීති තදින් ක්‍රියාත්මක කරනවා. ඉස්කෝලේට පුදුම කැපවීමක් තියෙනවා. සමහරට අය ඉස්කෝලෙන් ඉවත් වෙන්නේ හැමදෙනාම ඉස්කෝලෙන් පිට වුණාට පස්සේ මුරකරුවන් පමණක් ඉතිරි වෙන මොහොත තමයි යන්නේ. ගුරු මණ්ඩලයේ සමහර එකමාර දෙකට තුනට ස්පෝර්ට්ස් කරන අපව පහමාර විදිය යනවා. මෙයා හතමාර අට වෙනකන් සමහරට වැඩ කරනවා. කැපවෙච්ච කෙනෙක්. ඒ වගේම ගුරු මණ්ඩලයත් හොඳට එක මිටට අරගෙන හොඳින් අභිප්‍රේරණය කරලා ගුරු මණ්ඩලයේ ගුරුත් හොඳට වැඩ ගන්නවා. ළමයින්ටත් මෙයා හරිම හිතේසි. හරියට ඒ පාසලේ සමස්ත දරුවන්ට මේ විදුහල්පතිවරයා මේ තාත්තා කෙනෙක් වගේ පියෙක් වගේ ළමයිත් බොහොම හැඟුම්බර ලෙස ඒ පාසල් විනයට ගරු කරමින් පාසලේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් තමන්ගේ උපරිමය දෙන්න කැප වෙලා ඉන්නවා. එහෙම වූපලියට පාසලකින් වෙන්න ඕන මොනවද? ඵලදායිතාව කියන්නේ උසස් අධ්‍යාපනික ප්‍රතිඵල. උසස් ක්‍රීඩා කුසලතා. සමාජීය කුසලතා. ওই ටික නෙන්න ඕනේ. දැන් ගුරු මණ්ඩලයේ උගත් කැප වූ පළපුරුදු ගුරු මණ්ඩලයක්. විදුහල්පතිවර අතිදක්ෂ විදුහල්පතිවරයෙක්. සිසුන් පවා ඉතා උනන්දුවෙන් පාසල් විනයට ගරු කරමින් විනයවත් ලෙස අධ්‍යාපනය හදාරන ක්‍රීඩාවල යෙදෙන සිසු පිරිසක්. නම් බොහෝ විට ඵලදායිතාව යහපත්. නමුත් ඒ වූ පමණින් ඵලදායිතාවක් අපේක්ෂා කරන්න බෑ. අපි තුන් ක්‍රීඩා කරන්න ගියාට ක්‍රීඩා පහසුකම් නැහැ. ක්‍රිකට් ටීම් එකට තියෙනම බැට් දෙකයි. තේරුණාද? ඒ වගේම පාවර්න ෆෑට්ස් තියෙන කූට්ටම් 3යි. ඉතින් එක්කෙනෙක් බැට් කරලා ඇවිල්ලා එයා නිදහස් වුණාම තමයි තව කෙනෙක් බැට් කරන්න වෙන්නේ. මේක කරන්න බැරි දෙයක්. අපහසුයි. තේරුණාද? බීමට පිරිසුදු ජලයේ ප්‍රශ්නයක් තියෙනවා. වෝටර් සප්ලයි එක දීලා තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් අපි දුමු වතුර ටැංකියේ තියෙන්නේ සාපේක්ෂව පහත් මට්ටමක පාසල තියෙන ඉහළ කඳු මුදුනක. ඒ නිසා වතුර හරියට අදින්නේ නැහැ. ප්‍රෙෂර් එක මදි. ඒ නිසා කොයි වෙලේ වතුර නැහැ. රාත්‍රියේ විතරයි ජල ටැංකිය පිරෙන්නේ. ඒ වගේ ගැටලු තියෙනවා කියන්නකෝ. ක්‍රීඩා කරන දරුවට වතුර ටිකක් ගන්න තු ක්‍රීඩා කරන්න බෑනේ. තේරුණාද? අන්න ඒ වගේ එනං ඒ පාසලේ අර ගුරු මණ්ඩලයේ දක්ෂ කැප වුණු අය වුණත් දරුවන් විනයට ගරු කරමින් විනයවත් ලෙස අධ්‍යාපනය සහ ක්‍රීඩාව දෙන්න උත්සාහ කළත් තවත් අතිරේක සාධක එකතු වුණොත් තමයි උසස් ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි නම් ශ්‍රම ඵලදායිතාවේ වර්ධනය වෙන්න මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕන. ඊට අමතරව තව සාධක කීපයක් ක්‍රියාත්මක වෙන්න ඕන. තේරුණාද? මොනවද ඒ සාධක? එකක් තමයි නව තාක්ෂණය ආදේශ කිරීම. නැත්නම් හඳුන්වා දීම.
නව තාක්ෂණය ආදේශ කිරීම. ඇත්තටම සේවක කටයුතු සඳහා නවීන තාක්ෂණික පහසුකම් ආදේශ කළොත් ඒ සේවකයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. උපරිම ඵලදායීතාවක් ලබා ගන්න පුළුවන්. තේරුණාද? දැන් පරිගණක යන්ත්‍ර භාවිතය ලංකාවේ ඉතාම අඩු කාලේ නම් දැන්ට වසර 15කට 20කට උඩදී තේරුණාද? 15කට වගේ උඩදී වෙනකම්. 15කින් පස්සේ මේ තොරතුරු තාක්ෂණ විප්ලවය ලංකාවේ සක්‍රිය වෙන්නේ. 15කට උඩදී වෙනකම් කාර්යාලවල සේවකයෝ වැඩ කරේ මෙනුවල් සිස්ටම් එකටයි. කඩදාසිවල, පොත්පත්වල, ලෙජර් ගිණුම්වල පෑන පාවිච්චි කරලා ලියන්න ඕනේ. සමහර හවස් වෙනකොට ඒගොල්ලන්ගේ ඇඟිලි රිදෙනවා. සමහර කෙනා මගේ අත කැඩෙන්න වගේ. අත කැක්කුමයි. හවසට ගෙදර ගිහිල්ලා අත උණු වතුරෙන් තවනවා. තෙල් වර්ග ආලේප කරනවා. තේරෙනවද? ලොකු වෙහසක් වෙනවනේ. කලක් යනවා. දැන් මම දන්න අපේ පවුලේ සහෝදරයෙක් එයාගේ මේ වැලමිටේ එන පොඩි ගෙඩියක් වගේ එකක්. ඒක එන්නෙන් වැඩි වෙනවා. පුංචි කැක්කුමකුත් තියෙනවා. ඉතින් මේක ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරියකට පෙන්නුවා. එයා දැක්කම ඇහුවා මොකද්ද කරන රැකියාව? ලෙඩේ කියනකොටම මේක දැක්කම ඇහුවා මොකද්ද කරන රැකියාව? පරක ගුරු වෘත්තිය කියලා. ටීචර් කෙනෙක් කිව්වා. එහෙම නැතිනම් අහන්න දෙයක් නැහැ කිව්වා. මේ දැන් ගෙදරදිත් ඒ වගේ පාසලේදිත් මේසෙක ඉඳන් ලියන කියන වැඩ කරනව නේද වැඩිපුර. ඉතින් අපෝ යෝගල විස්තරේ කිව්වා. ඉතින් ඒක පැහැදිලි කරා. මේ මේසෙක ලියනකොට මෙතන ස්පර්ශ වෙන පොද්ද මෙතන තියෙනවා මට මතක නැහැ කිව්වද. ඒ එක එක ඇටමිදුළු වර්ග ඒවා ගැන විස්තර කළා මේක තෙරපෙනවා. මේසෙක ලියනකොට. ඒ තෙරපීම තුල මොකද වෙන්නේ? ඒ ඇතුලෙන් ඇටමිදුළු ඉදිමෙනවා. ඔන්න වගේ අසනීපයක් කිව්වා. ඉතින් ඕකට බෙහෙතක් නැහැ. එකම දේ මේසේ ස්පර්ශ වීම අඩු වෙන විදිහට ලියන්න. එහෙම නැත්නම් පුංචි අර කොට්ටයක් හදාගන්න. කොට්ටයක් කියලා අදහස් කරේ දැන් අර තියෙන්නේ මොනවද? කුස්සිය අපි කෑම පිසලා ඔය කෑම හට්ටි එහෙම තියන්න පාවිච්චි කරන අපි දරඬුව කියලා කියන අපේ ගම්පලාත. දරඬුව කියලා එකක් තියෙනවනේ. ඒක සමහරට අර කොහු වලින් එහෙම හදලා එහෙම නැත්නම් දැන් නම් යකඩ වලින් තියෙනවා. ඒ වගේ එකක් රෙදි වලින් හදා ගන්නවා. ඒතර අපි වැලමිට තියෙන තැනට මෙතන තියෙන එක වැලමිට තියෙන මේ මැදට. අර හිස් තැනට. ඒතර ස්පර්ශ වෙන්නේ නැහැ. තේරෙනවද? එහෙම කාලයක් තිබුණා. දැන් ඒව අහන්නවත් තියනවද? අහන්නවත් නැහැ. ඇයි හේතුව? අද මේසෙක තියන් ඉන්නේ නැහැ. කම්පියුටර් තියාගත්තා. මොකද කරන්නේ? කීබෝඩ් එක ක්‍රියාත්මක කරනවා, මවුස් එක ක්‍රියාත්මක කරනවා, අවශ්‍ය වෙටි කරනවා. පහසුයි. වෙහෙස නැහැනේ. ඇඟිලි වල ලියන්න තේරෙනවද? පෑනේ තින් තිවරන ගන්න ලියන්න එහෙම ප්‍රශ්න නැහැ. අනික ඒ පරිගණකයත් එක්ක වැඩ කරන්න හරි පහසුයි. ලේසි අපිට පේනවා, දැනෙනවා සියල්ලනේ. අපි කරපුව මාස අවුරුදු ගානක් තිස්සේ ඕනනම් චෙක් කරන්න පුළුවන්. ඕන්ලාක අපිට ඒව ගන්න පුළුවන්. ඕනනම් තැන් වල සංගවල තියන්න පුළුවන්. ඉන්ටර්නෙට් අන්තර්ජාලයේ ගිහිල්ලා වෙබ්සයිට් වල සංගවල තියන්න පුළුවන්. අවශ්‍යලට ගන්න පුළුවන්. කාටවත් ගන්න බැරි වෙන්නේ. තේරුණාද? ඒ වගේ මේ නව තාක්ෂණයේ ආදේශ කරන් පස්සේ මොකද වෙන්නේ? සේවකෝ කැමැත්තෙන් වැඩ කරනවා. එහි ප්‍රතිඵලය ඵලදායීතාවය ඉහළ යනවා. විශේෂයෙන්ම යන්ත්‍රාගාරයක කම්හලක පවා නවීන යන්ත්‍රෝපකරණ හා මෙවලම් අද තියෙනවා. ඊටාම සරලව, ඊටාම අඩු මහන්සියකින් සමහර බටන් එකක් ප්‍රෙස් කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද වෙන්නේ? සේවකව කැමැත්තෙන් වැඩ කරනවා. ෆෝක් ලිෆ්ටර්ස් හිතන්නකෝ. දැන්ට අවුරුදු 30කට උඩදී මම දකින්න එක්තරා ලොකු කම්පැනි එකක ෆෝක් ලිෆ්ට් එකක්. ෆෝක් ලිෆ්ට් ඔපරේටර්ලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නම අකමැත්තෙන් වැඩ කරන්න කියන. වැඩ කරනවා. ඒ කියන්නේ දෙන්න එක්කෙනෙක් කැමති අර දිගටම ලිෆ්ට් එකේ වැඩ කරනවා. ඒ තත්ත්වෙ ඉන්නේ. තේරෙනවද? ඒ මොකද ඒ තරම් මම දැක්කනේ හරි අමාරු අර liver දින් තියෙනනේ පොඩි උස්සන්නේ ඒව කරන්නේ. ඒ liver හරි තදයි. මෙනුල්. ඒවා ඒගොල්ලෝ දාඩිය මුගුරු දාගෙන වැඩ කරන්නේ. අද එහෙම නෙවෙයි. අද දියුණු තාක්ෂණය ඒ වගේම පහසු විදියට හදලා තියෙනවා. පවර් ස්ටීරින් වගේ ක්‍රම තියෙනවා. තේරුණාද? බොහොම ඇඟිල්ලෙන් පුළුවන් ඔපරේට් කරන්න. හරි ලේසි. ඒ නිසා ඵලදායීතාවය ඉහළ යනවා. අනික ගුණාත්මක අමුද්‍රව්‍ය. යෝග්‍ය අමුද්‍රව්‍ය. දැන් අමුද්‍රව්‍ය ගුණාත්මක නම් තමයි ඵලදායීතාව වැඩි කරන්න පුළුවන්. අමුද්‍රව්‍ය ගුණාත්මක නැත්නම් ඵලදායීතාවය අඩු වෙනවාමයි. දැන් අපි කියන්නේ සමහර බාල සහල් වර්ග කියලා කියනවනේ. බාල සහල් වර්ගයක් නා අපි සහල් කිලෝ එකක් අපි ඉව්වොත්
8 දෙනෙකුට කෑම ගන්න පුළුවන් කියන්නකො සාමාන්‍යයෙන් බාල කිලෝ එකක් නම් 8 දෙනෙකුට ගන්න බෑ 5කට ගන්න පුළුවන්. අපි කියන්නේ බත අඩුයි කියලා කියන්නේ. ඒ වගේ අමුද්‍රව්‍ය වල ගුණත්වය අඩු වෙන්න නිමෙවුම් ධාරිතාවයත් අඩු වෙනවා. එහෙනම් ගුණාත්මක අමුද්‍රව්‍ය පාවිච්චි කරොත් පුළුවන් ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න. දෙවෙනි එක තමයි ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කිරීම. ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කිරීම. ඊළඟට සේවක අභිප්‍රේරණය අවශ්‍යමයි. කියන්නේ ව්‍යාපාර තුල හොඳ මානව සම්පත් කළමනාකරන වැඩපිළිවෙලක් දියත් වෙනවා නම් අනිවාර්යයෙන්ම පර්සනල් මොටිවේෂන් සේවක අභිප්‍රේරණ උපක්‍රම තුලින් සේවකයා නිරන්තරයෙන්ම වසර පුරාම තෘප්තිමත් සේවකයෙක් බවට පත් කරලා ස්වකීය කැමැත්තෙන් වැඩට පොළඹවන තත්වයක් උදා කරනවමයි. ඒක එතකොට මොකද වෙන්නේ? ඵලදායීතාවය අනිවාර්යයෙන්ම ඉල යනවා. එහෙනම් සේවක අභිප්‍රේරණය සේවක අභිප්‍රේරණය ඉහළ දැමීම. ඊළඟට සේවකයන් සමහර ආයතනවල සේවකයන් වැඩ කරන්න කැමති. පැයට වැඩ කරලා තවත් වැඩ කරනවා. ආයතනයෙන් යවනකම්ම ඉන්නවා. අපි කියන්නේ එළවනකම්ම ඉන්නවා කියලා. දැන් ඇති අද ඇති අපි යමු කියලා කියනකම්ම ඉහළ නිලධාරීන් සුපරීක්ෂකයන් ඒ මට්ටමට එනකම් වැඩ කරනවා. මොකද මේ වැඩ පරිසරය හරි ආසයි වැඩ කරන්න. සමහර වැඩ පරිසරයන් තියෙනවා වැඩ කරන්න ආස නැහැ. කිසිම මෝරල් එකක් එන්නේ නැහැ. තේරුණාද? දැන් සමහර ඕගොල්ලන්ගේ ගෙවල් වල පවා ඕගොල්ලෝ අම්මලා වෙන්න පුළුවන්. ගෙදරින් ලොකු අක්කලා නැන්දලා විශේෂයෙන්ම කිචන් එකට සම්බන්ධ කිචන් ඩිපාර්ට්මන්ට් එකකට සම්බන්ධ සමහර ඕගොල්ලන්ට අපි හිතමු ගෙවල් දෙකක් තියෙනවා. එකක් ඕගොල්ලන්ට ඈත පළාතක වත්තක තියෙනවා පොඩි බංගලාවක්. ඒ කිචන් එකේ පිහිටීම අනුව ඒ කිචන් එකේ අපි හිතමු සිංක් එක, ඒ වගේම සීතකරණය, ඒ වගේම ගෑස් කුකර් එකේ ඔක්කොම මෙවලම් බොහොම ළඟ තියෙන. එහාට මට ඇවිදීම් අඩුයි. අර විදේශ රටවල වගේ. ඒ කිචන් එක හරීම එළියයි. ආලෝකයේ තියෙන ලයිට්ස් දාන්න ඕනේ නැහැ. ගෙදර කිචන් එක දවල්ට කරුවලයි. තේරෙනවද? කිචන් එක ලොකුයි. අපි හිතමු සිංක් එක තියෙන තැන අපි එළවලු කපල සුද්ධ කරන ඉඳලා ඒ පස්සේ හට්ටිය ගෙනියන්න ලිපට තියන්න යන්න ඕන තවත් මීටර 10ක් විතර. ඒ කුස්සිය වැඩ කිරීම වෙහෙස කරයි. ඒක අම්මලා කියනවා වත්තේ කිචන් එක නම් කොච්චරක් හරි උයන්න දවසට 3 පාරක් නෙවෙයි 10 පාරක් හරි උයන්න මට ආසයි. අපේ ගෙදර කිචන් එක නම් මට උයනවා කියන එක පිස්සු. මොකද මේ වැඩ පරිසරය. ඒ වගේ සමහර වැඩ පරිසරයන් තියෙනවා පාරිභෝගික මනස පිනවන පාරිභෝගිකයා වැඩියෙන් වැඩට පොළඹවන යෝග්‍ය වැඩ පරිසර තියෙනවා. එවැනි වැඩ පරිසරයක් නිර්මාණය කළොත් තමයි ඵලදායීතාවය ඉහළ යන්නේ. එහෙනම් යෝග්‍ය වැඩ පරිසරයක් සකසා දීම. ඊළඟට සේවක සුබසාධන පහසුකම්. සේවක සුබසාධනය අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් ලෙස ලබා දෙන්න ඕන. සුබසාධන පහසුකම්. අඩු පොලියට ණය මුදලක් දෙනවා. ආයතන නිෂ්පාදන පංගු නොමිලේ හෝ සාධාරණ අඩු මිලකට දෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර පාන වර්ග අරගෙන ආයතන පුංචි ලාභයක් තියාගෙන ඉතාම අඩු මිලට ලබා දෙනවා මාසිකව. පොඩි දරුවන්ට අවශ්‍ය කිරිපිටි ටික නොමිල දෙන්නේ නැහැ. ඉතාම අඩු මිලට ලබා දෙනවා. ඒක ලාභයක් නැතුව තොග මිලටම ලබා දෙනවා. තේරුණාද? අන්න ඒ වගේ දේවල් කරනවා නම් මොකද වෙන්නේ? සේවකෝ මානසිකව තෘප්තිමත් වෙනවා. වෙහෙස මහන්සිලා කැප වෙලා වැඩ කරනවා. ඵලදායීතාවය ඉහළ යනවා. එහෙනම් සේවක සුබ සාධන. සේවක සුබ සාධන. පහසුකම් වැඩි කිරීම. සේවක සුබ සාධන පහසුකම් වැඩි කිරීම. ඊළඟට දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාරවල සේවකයෝ හොරට වැඩ කරන අය කියලා අපි කියන්නේ. හොරට වැඩ කරන අය කාර්යඵල ඇගීමට කැමති නැහැ.
පර්ෆෝමන්ස් ඇප්‍රේෂල් වලට කැමති නැහැ. ඒතකොට තමන්ගේ වැඩවල තියෙන මන්දගාමී බව, අලස බව එළිදරව් වෙනවනේ. නමුත් වැඩ කරන සේවක කැමති. එයා කැමති සේවකයා ගේම් කරලා ශ්‍රමඵලදායය අගයලා කාර්ය සාධනය කරලා තේරුණාද? තමන්ගේ සේවාව ඇප්‍රීෂিয়েට් කරනවා නම් අගයනවා නම් කුසලතා සම්මාන දෙනවා නම් උසස් වීම දෙනවා නම් කැමති. එවැනි විටක තමයි සේවකෝ ඉතා උනන්දුවෙන් කැපලා වැඩ කරන්නේ. නම් අනිවාර්යයෙන්ම සේවක ඵලදායීතාවයේ ඇගීම සහ ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමෙනුත් ඒගොල්ලෝ ඊළඟ අවුරුද්දෙත් ඒක ලබා ගන්න. සෙසු අය Tamanට ඒක ලබා ගන්න උනන්දු වීමේ ප්‍රතිඵලය මොකද එන්නේ? ඵලදායීතාවය ඉහළ යනවා. තේරෙනවද? එහෙනම් සේවක ඵලදායීතාවය ඇගීම හා ප්‍රතිලාභ ලබා දී සේවක කැපවීම හා උනන්දුව ඉහළ දැමීම ඊළඟට අපි හිතමු තවත් ක්‍රම තියෙන මේ කරන සේවක පුහුණුව. දැන් සේවකයන්ට කලින් කලට පුහුණුවක් දෙන්න ඕනේ. මොකද කාලීනව ව්‍යාපාරයේ භාවිතා කරන උපකරණ මෙවලම් අලුත් වෙනවා. නවීනයන්ට ස්ථාපිත කරනවා. හරිද? අලුත් අමුද්‍රව්‍ය වර්ග භාවිතා කරනවා. මෙන්න මේවා නිවැරදිව පාවිච්චි කරන්න පුහුණුවක් දෙන්න ඕනේ. පුහුණුවක් දීමෙන් මොකද වෙන්නේ? ඵලදායීතාවය ඉහළ යන්න පුළුවන්. පුහුණුවක් නොදුන්නොත් අත්වැරදීම් ඇති වෙනවා. නැවත කරන්න වෙනවා. මොකද වෙන්නේ? නිෂ්පාදන වේගය පහළ යනවා. ඵලදායීතාවය එන්නේ නැහැ. එහෙනම් කාලීනව සේවක පුහුණුවක් ලබා දීම. කාලීනව සේවක පුහුණුවක් ලබා දීම. උන්න වගේ ක්‍රියාමාර්ග කීපයක් තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා අනිවාර්යයෙන්ම සේවකීන්ගේ ඵලදායීතාවය ලේබර් ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න. තව තියෙනවා මේක ඉවර නැහැ. දැන් ඉහළ නායකත්වයක් නැත්නම් හොඳ නායකත්වයක්. දැන් සමහරට Tamante උඩින් ඉන්න සුපරීක්ෂකයෝ නැත්නම් සභාර කළමනාකරුවෝ නායකයෝනේ. ඒගොල්ලෝ මනා නායකත්ව කුසලතා සම්බන්ධ කරගෙන හොඳ නායකත්වය සේවකයින් පිළිගත හැකි. සේවකයට පිළිගත හැකි. සේවකින් පිනවන. සේවකින් Tamante නම්‍යශීලී කරගන්න පුළුවන් වන ආකාරයෙන් නායකත්වයක් දියත් කරොත් සේවකයන් ඕනම වැඩක් ගන්න පුළුවන්. කැප වෙලා වැඩ කරනවා ඵලදායීතාවය අනිවාර්යයෙන්ම ඉහළ යනවා. තේරුණාද? ඔය වගේ ක්‍රම කීපයක් මගින්ම ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. ඔන්න වගේ අපි මේකෙදි කිව්වා මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම අගයන්න පුළුවන්, සාර්ථකත්වය අගයන්න පුළුවන් නිර්ණායක 4ක් කිව්වනේ. 4ෙම 3යි කළේ. මොකද එකක් ශ්‍රම ඵලදායීතාවය, අනික සේවක ප්‍රවාසීතාවය, අනිත් එක සේවක පිරිවැටුම. අපි කරන්නේ නැහැ මොකද්ද? සේව්‍ය සේවක සම්බන්ධතාව නැත්නම් කාර්මික සම්බන්ධයයි. ඒක තනිකර අපි පාඩම් පරිච්ඡේදයක් වශයෙන් කතා කරා මීට පෙර. මතකනේ මේ දැන් 12 වෙනි එකනේ 11 වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන් වෙන් කළේ කාර්මික සම්බන්ධතාව වලට. එහෙනම් යහපත් කාර්මික සම්බන්ධතාව තියෙනවා කියන්නේ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියේ සාර්ථකත්වයයි විද්‍යාමාන වෙන්නේ. හරිනේ? එහෙනම් හතරම කළා හා සමානයි. අපි බලමු මේකේ අභ්‍යාසයක් දෙකක් මම හිතන් තිබුණා. ඔව්. සීමා සහිත රණමයුරු සමාගම ඇඟලුම් අපනයනය කරන සමාගමකි. එහි පසුගිය වසරේ සේවා නියුක්තව සිටි සේවකයින් ගණන 1900ක්. ගිය වසර ඔක්කොම 1900ක් හිටියා. එම ආයතනයේ වැඩ කළ යුතු දින ගණන 340යි. නිවාඩු දින හැරියන් පස්සේ අවුරුද්දටම 340ක් තමයි වැඩ කළ යුතු මුළු දින ගණන. නමුත් පළමු කාර්තුව තුල සේවකයන් නොපැමිණීම නිසා දින 40ක්ද. තුන්වන කාර්තුව තුල සේවක නොපැමිණීම හා සේවයේ නොයෙදීම නිසා ආවත් වැඩ කරේ නැහැ. දින 28ක්ද නිෂ්පාදන කටයුතු සපුරා අඩාල වුණා. ඒ කියන්නේ පළවෙනි කාර්තුවේදී දින 40යි. ඔව්. දින 40ක්ද තුන්වන කාර්තුව තුල සේවක නොපැමිණීම හා සේවයේ නොයෙදීම නිසා දින 28ක්ද අහිමි වුණා. එහෙනම් ඔක්කොම කීයක්ද? 68ක්.
දින 68ක් සේවකයන්ගේ වැඩ නැති වුණා. එහෙනම් මුළු සේවයේ අහිමි වෙච්ච කාලය ආයතනයේ සේවකයන්ගෙන් දායකත්වය නොලැබුණු කාලය තමයි දින 68ක්. එසේම මෙම කාල පරිච්ඡේදය තුළ විටින් විට සේවකයින් 700 දෙනෙකු ආයතනෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඔබ විසින් සේවක පිරිවැටුම. සේවක පිරිවැටුම. ඒ කියන්නේ මොකද්ද? ආයතනයෙන් සේවකයන් ඉවත්ව යාමේ ශීඝ්‍රතාවය මේකෙන් අහන්නේ. අන්ත ඉවත්ව යාමේ ශීඝ්‍රතාවය පෙන්වන්න කරන උපාතය. මතකයි නෝන විදිය. කොහොමද ඒක හොයන්නේ? අයන්න සේවක පිරිවැටුම. සේවක පිරිවැටුම. වඩා හොඳ සූත්‍ර ලියලා කරන එක ඉවත්ව ගිය. හරි අදාළ කාලච්ඡේදය තුල ඉවත්ව ගිය සංඛ්‍යාව. ඉවත්ව ගිය සංඛ්‍යාව ඒ වගේම සාමාන්‍ය සිටිය යුතු. සාමාන්‍ය සිටිය යුතු සංඛ්‍යාව. වැඩි කරනු 100. ඔව් අපි මේක ආදේශ කළොත් මේක කියවන පැහැදිලිවම පසුගිය වසරේ සේවා නියුක්තව සිටි සේවකීන් ගන්න 1900ක් කියන ආයතනයේ සිටිය යුතු සාමාන්‍ය මුළු ගණන 1900ක් කියන ගියනේ. එහෙමනම් ඉරයට එනවා 1900. ඊපස්සේ මෙම කාල පරිච්ඡේදය තුල විටින් විට සේවකයන් 760 දෙනෙකු ඉවත් වෙලා ගිහලා තියෙනවා. 760ක් ඉවත් වෙලා ගිහලා තියෙනවා. වැඩි කිරීම 100. එහෙමනම් මේක ගියා 4 වරක් ගමු. 4 වරක් නම් 36යි. 4 වරක් එක 4යි 3 හරි 4යි. හරියට වෙනවා. 40යි. එහෙමනම් එනවා 140ක්. එහෙනම් සේවක පිරිවැටුම 140. ඒ කියන්නේ 100ක් බඳව ගත්තොත් 40ක්ම ඉවත් වෙනවා. ඒ තරම්ම සුබවාදී නෑ. නිකන් අනුපාත බැලුවම පේන 1900ක් ඉන්න ඕනේ 700ක් ගියා. භාගයට භාගයක් වගේනේ. එහෙනම් හොඳම නෑ සේවක කළමනාකරන ක්‍රියාවලිය අසාර්ථකයි කියන එක එකඟ අපිට තේරෙන්නේ. හරිනේ. ඒතර ඕනම ගැටලුවක ආවොත් මේ වගේ පුංචි ගැටලුවක් තමයි එන්නේ. මේ සූත්‍ර මතක තියාගන්න. නිතරම ඉර උඩ ඉවත්ව ගිය ගණන ඉර යට සිටිය යුතු සාමාන්‍ය මුළු සේවක ගන්න. වැඩි කිරීම 100. හොඳ නෑ 140 කියන්නේ වැඩි. මේක 15 අගයක් ගන්න ඕනේ. ආයන සේවක ප්‍රවාසීතාවය. ඒ කියන්නේ සේවයට ශ්‍රමිකයන්ගෙන් ආයතනයට සේවය අහිමි වූ කාලය. හරිද? ඒක හොයන්න හැටි මතකයිනේ. ආයන්න ප්‍රවාසිතාවේ සමානයි අහිමි වූ සේවා කාලය. පොදුවේ දාන සේවා කාලය. පැය වෙන්න පුළුවන්, දින වෙන්න පුළුවන්, සති වෙන්න පුළුවන්, මාස වෙන්න පුළුවන්. අහිමි වූ සේවා කාලය. බෙදීම ලැබිය යුතු මුළු සේවා කාලය. ඉරයට නිතරම මුළු ගන්න. ලැබිය යුතු මුළු සේවා කාලය ඉරයට ඉර උඩ අහිමි වූ සේවා කාලය වැඩි කරනවා 100. ඒතර මේක කියනවා විතර පොලි බහැදුවානේ සේවකෝ පළවෙනි කාර්තුයි 40යි අවසන් කාර්තුයි 20ට 68ක් ඉවත් වෙලා ගියා. 68 කියන්නේ දින. හරිද? එතකොට සේවකයෝ ආයතනයේ වැඩ කළ යුතු දින ගණන 340යි. හරිනේ? ඒකම කාර්තු දෙකේදී ඉවත් වෙලා ගියපු ඉවත් වීම නිසා හරිද? ඉවත් වීම නිසා දින 40ක්ද දින 28ක්ද අහිමි වුණා. එහෙනම් අහිමි වෙච්ච දින ගණන දින 68යි. තේරුණාද? එහෙමනම් වැඩ කළ යුතු කාලේ ලැබිය යුතු මුළු සේවා කාලය දින 340යි. නමුත් අහිමි වෙච්ච කාලේ දින 68යි. වැඩි කිරීම 100. මේක ගියා 34 වරක්
2යි 20යි. එහෙනම් සේවක ප්‍රවාසිතාවේ 20යි. ඒකත් හොඳම නෑ. ඉතින් 100ක් ගත්තොත් දැන් සේවයේ ලැබිය යුතු දින ගණන 100ක් නම් 20ක්ම ලැබෙන්නේ නැහැ. 20ක්ම සේවය ලැබෙන්නේ නැහැ. එක්ක වැඩට එන්නේ නැහැ, ඇවිල්ලා වැඩ කරන්නේ නැහැ. 100ට 2ක් 5ක් වගේ නම් කමක් නැහැ. තේරුණාද? ඒ නිසා මේකත් අනිවාර්යයෙන්ම 5 ළගයක් ගත යුතුමයි. මේකනුත් පේන්නේ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය තරම් සාර්ථකව ක්‍රියාත්මක නොවන බවයි. අසාර්ථකම නැහැ. නමුත් තරම සාර්ථකත් නැහැ. පැහැදිලිද? රයිට්. අපි ඊළඟට බලමු. දෙවෙනි එක සේවක ප්‍රවාසීතාවය අවම කර ගැනීමට ආයතනයක් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන ක්‍රියාමාර්ග 4ක් පැහැදිලි කරන්න. පැහැදිලි කරන්නකොට විස්තර අවශ්‍ය නැහැ. කරුණු ලියුම ඇති. කරුණු තමයි මේකට අපේක්ෂා කරන්නේ. සේවක ප්‍රවාසීතාවය කියන්නේ දැන් වැඩට එන්න අකමැත්තෙන තියෙන්නේ. ආවත් වැඩ කරන්න නැතිගෙන තියෙන්නේ. මොකක්ද දෙන කරන්න ඕන? යෝග්‍ය වැඩ පරිසරයක්. සේවකයන් කැමති මනා වාතාශ්‍රය ආලෝකය, සේවක සුරක්ෂිතතාවය, ආරක්ෂාව සහතික කරන හොඳ වැඩ පරිසරයක් හැදුවොත් සේවකයෝ කැමැත්තෙන් වැඩ කරනවා. එහෙනම් ප්‍රවාසීතාවය නැති වෙනවා. එහෙනම් පළවෙනි එක තමයි හිතකර වැඩ පරිසරයක් සකසා දීම. දෙවැනි එක තමයි සේවක සුබසාධන පහසුකම් වැඩි කිරීම. සුබසාධන පහසුකම් වැඩි කරාම සේවකෝ කැමැත්තෙන් රාජකාරියට වාර්තා කරනවා. සුබසාධන පහසුකම්. සුබසාධන පහසුකම් වැඩි කිරීම. තුන්වෙනි එක තමයි කාර්යඵල ගැනීම. performance evaluation නැත්නම් performance appraisal. කාර්යඵල ගේනකොට සේවකෝ උනන්දුවෙන් තව තවත් වැඩ කරනවා. කාර්යඵල ගේනවා, සම්මාන සහතික දෙනවා, උසස් වීම් දෙනවා. එවැනි තත්ත්වයක් ඇති කරාම සේවකෝ නිකන් ඉන්න බලන්නේ නැහැ. වැඩට නැවිතිල්ල බලන්නේ. අනිවාර්යෙන් හැමදාම එන්නත් බලනවා, වැඩ කරන්නත් බලනවා. එහෙනම් සේවක ඵලදායීතාවය වාර්ෂිකව අගයන්න ඕනේ. ඒතර වැඩ කරනවා. වැඩ නොකර ඉන්නේ නැහැ. තේරුණාද? ඊළඟට බහලා තියෙන රාජ්‍ය පෞද්ගලික දෙකේම තියෙනවා. රාජ්‍ය පෞද්ගලික දෙයන්සේම ක්‍රියාත්මක කරනවා. මොකද්ද? අඩුවෙන්ම නිවාඩු ගත්ත සේවකයින්ට වාර්ෂිකව මුදල් පරිත්‍යාග කරනවා. තේරුණාද? එතකොට එක දවසක් නිවාඩු ගත්තේ නැත්නම් රුපියල් 50000ක් ගෙවනවා. නිවාඩු 1ක් 3ක් 4ක් පමණක් ගත්තා නම් 40000ක් ගෙවනවා. නිවාඩු 6ක් 7ක් 5ක් වගේ ගත්තා නම් 35000ක් ගෙවනවා. ඔය වගේ එක රේන්ජස් කීප එක දෙනවා. මොකද වෙන්නේ? සේවකෝ නිවාඩු ගන්න හැමදාම වැඩට එනවා. ඇවිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. මොකද වැඩ නොකරොත් ඵලදායීතාවයේ ඇගීමේදී Tamanට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඇවිල්ලා වැඩ කරනවා. තේරුණාද? නිවාඩු අඩුවෙන් ගන්න නිසා මූල්‍යමය ත්‍යාගයක් හම්බ වෙනවා අපි දන්නවා. හැමදාම පැමිණෙනවා. මොකද වෙන්නේ? ප්‍රවාසීතාවේ පහළ යනවා. එහෙනම් අවම නිවාඩු ලබා ගැනීම සඳහා වාර්ෂිකව මූල්‍යමය ප්‍රදානයන් කිරීම. මූල්‍යමය ප්‍රදානයන් කිරීම. හතරක් ලියුවානේ. තවත් ලියන්න පුළුවන්. යහපත් සේව්‍ය සේවක සබඳතාව පවත්වාගෙන යනවා. හෙවත් කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යනවා. සේවකයන්ට විටින් විට පුහුණුවක්, දේශීය විදේශීය පුහුණුව අවස්ථා ලබා දෙනවා. ඒකෙන් අනිවාර්යයෙන්ම සේවකගේ දැනුම අලුත් වෙනවා. පහසුවෙන් වැඩ කරන්න පුරුදු වෙනවා. ආරක්ෂාකාරී වැඩ කරන්න දන්නවා. ඒ නිසා සේවකව කැමැත්තෙන් වැඩ කරනවා. තේරෙනවද? නවීන තාක්ෂණික උපකරණ මෙවලම් ලබා දෙනවා. ඒවත් එක්ක සේවකව මොකද වෙන්නේ? අර අලස ගතිය ඒකාකාරී බව ගිහිල්ලා සේවකව වැඩ කරන්න පටන් ගන්නවා. ඔය වගේ ක්‍රම මගින් පුළුවන් ප්‍රවාසීතාවය අඩු කරන්න. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මර්දගහ මුල්ලේ පිහිටි රජරට වෙළෙන්දු. මර්දගහ මුල්ල කොහොම මතකයිනේ? මර්දගහ මුල්ල කියන්නේ ලංකාවේ ප්‍රධාන සහල් නගරය, සහල් බෙදහැරීමේ මධ්‍යස්ථාන තියෙන නගරයක්. මර්දගහ මුල්ලේ පිහිටි රජරට වෙළෙන්දු ව්‍යාපාරයේ මහා පරිමාණව
සහල් තොග වශයෙන් බෙදහැරීමේ නිරත ආයතනයකි. හරිනේ මහා පරිමාණ සහල් බෙදහරින ආයතනය. සේවකින් 200 දෙනෙකු සාමාන්‍යයෙන් සේවයේ යෙදෙනවා. 200ක් වැඩ කරනවා සාමාන්‍යයෙන්. සතියකට දින 6ක් පැය 10 වැඩමුළුවල අතිකාල සහිතව. සතියකට දින 6ක් වැඩ කරන්න ඕනේ පැය 10ක්. පැය 8 නේ පැය 10ක්. ඒතර පැය 8 නේ සාමාන්‍ය. එහෙනම් පැය 2ක් OT. වරහන් දීලා තියෙනවා අතිකාල සහිතව කියලා. ඒ කියන්නේ ශ්‍රමයේ සූරාගෙන කන්නේ නැහැ. සේවකයින් සේවය යොදා ගනී. මෙම වසරේ මාර්තු මාසයේදී ඇතැම් සේවකයින් සේවය පැහැර හැරී ඇති ආකාරය පහත් දැක්වේ. එක එක දිනවලට සේවයට නොපැමිණි සංඛ්‍යාව 10 දිනක් ආවේ නැහැ, 20ක් ආවේ නැහැ, 12ක්, 5ක්, 24ක් ආවේ නැහැ. සේවයේ නොයදුණු සංඛ්‍යාව ගැන ආව නමුත් වැඩ කළේ නැහැ 5ක්. ආපු එකෙන් 5 දිනක් වැඩ කළේ නැහැ, 6ක් වැඩ කළේ නැහැ. ආදි වශයෙන්. අහන්නේ මාර්තු මාසයේ වැඩ කිරීමට නියමිතව තිබූ දින ගණන 26යි. මාර්තු මාසයේ සේවක ප්‍රවාසීතාවය ගණනය කරන්න. මෙවැනි ගැටලුවක් මෙතෙක් ඇවිල්ලම නැහැ. આવොත් පැහැදිලිනේ. දැන් වැඩ කරන්න ඕන සේවකින් ගන්න කීයද? 200යි. 200ක් වැඩ කළොත් දැන් මේක ඉල්ලන්නේ කොහොමද? සේවක ප්‍රවාසීතාව ඉල්ලන්නේ දින වලින් කියලා තේරෙනව නේද? දිනද පැයද? පැයනේ. පැය වලින් හදන්න පුළුවන්. ඔව්. සේවකෝ 200ක් ඉන්නවා. එහෙනම් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් පැය 10ක් වැඩ කරනවානේ. පැය 10ක් වැඩ කරනවා. හරිද? එතකොට අපි ගත්තොත් පැය 10 වැඩි කරනවා. පැය 10 වැඩි කරනවා දින 26න්. ඒතකොට එක සේවකෙක් පැය 10ක් වැඩ කරනවා දිනකට. දින 26න් වැඩි කරාම එක සේවකෙක් මුළු මාසෙම වැඩ කළොත් පැය ගන්න. එහෙනම් සේවක 200ක් නේ වැඩි කරනවා 200. එහෙම නෙන්නේ. ඒ කියන්නේ මෙතන ගත්තොත් 2000යි 26න් වැඩි කරාම 0.3යි පැය 52000යි. එහෙනම් මාසයක් තුල වැඩ කළ යුතු මුළු පැය ගන්න පැය 52000යි. නමුත් සේවයට නොපැමිණි සංඛ්‍යාව මෙතන ආවේ නැහැ 5යි 2යි 7යි 4යි 11යි 1යි 2යි 4යි 5යි 2යි 7 71ක් ආවේ නැහැ. සේවයට නොයෙදුණු. ඒ කියන්නේ ඒත් ආවේ නැහැ වගේ. කොහමද සේවය හිමි වුණා. ආව වැඩ කළේ නැහැ. 6යි 5යි 11යි 9යි 20යි 23න් 3. 23. එහෙනම් ඔක්කොම 71යි 23යි. 3 1 4 72 94ක් ආවේ නැහැ. 94ක් වැඩ කළේ නැහැ. 94ක් වැඩ කළේ නැහැ කියන්නේ කීයද? පැය 10ක් නේ. පැය 10 ගානේ දවස් කීයද? 26ක්. එහෙනම් 10 වැඩි කිරීම කියන්නේ 940යි. 940යි. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ දවස් 26න්ද 28න්ද? 26යි. දවස් 26යි. හරිනේ. එහෙමනම් 6 වරක් 0 6 වරක් 4 24යි. 6 වරක් 9 54 56යි. දෙවරක් 0 දෙවරක් 4 8 දෙවරක් 9 18යි. එහෙමනම් 0යි 4යි 8යි 6යි 14යි 8යි 9යි 5යි 14යි 1යි 24440. 6 වරක් 0 6 වරක් 4 24යි 57 56යි දෙවරක් 0යි දෙවරක් 4 8යි දෙවරක් 9 18යි 4යි 8යි 6යි 14යි 5 1යි 6 8යි 14යි ඔව් වෙන පැය 24440ක් අහිමි වුණා. එහෙමනම් මේක සූත්‍රයට ආදේශ කළොත් මෙහෙම නෙන්නේ මුළු සේවා පැය ගන්නනේ මුළු සේවා පැය මුළු සේවා පැය කෙටියෙන් ලියුවා තේරෙනවනේ මුළු සේවා පැය ඊට පස්සේ අහිමි වූ සේවා පැය වැඩි කිරීම 100. එහෙනම් අහිමි වූ සේවා පැය 24440යි. මුළු සේවා පැය ගන්න අපේක්ෂිත 52000යි. වැඩි කිරීම 100. මේ දෙකට මේ දෙක ගියා. මේකට මේක ගියා. 52 කීයක් තියෙද? 50 ගාන ගත්තොත් 4යි 5යි 5 වරක් 2 10යි 5 වරක් 5 25යි. 250 ආසන්න වශයෙන් ඉන්නේ නේ.
අපි මේක එකපාරට කැපෙන්නේ නැති නිසා බලමු. ඔය එතකොට 2444 2444 බෙදීම 52 සමානයි 147ක්. දල වශයෙන් 147ක්. එතකොට සේවක ප්‍රවාසීතාවයේ මොකද 147 කියන්නේ පැය 147ක් අහිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ තරම් හොඳ තත්ත්වයක් නොවේ. තේරුණාද? ඔක්කොම පැය 52000ක් සේවකයන්ගෙන් ලැබෙන්න ඕනේ. තේරුණාද? ලැබිලා තියෙන්නේ 24440යි. එහෙමනම් ඒ කියන්නේ සෝරි අහිමි වෙලා තියෙන්නේ. අහිමි වෙලා තියෙනවා 24440යි. එහෙමනම් 147ක්ම අපිට සේවකයන්ගේ වැඩ ගන්න බැරිලා තියෙනවා. ඒතර බොහොම නරක දෙයක්. ඒක මේක ඉතා ඉහළා ගියා. 104ක් 107ක් වගේ නම් ප්‍රශ්නයක් නැහැ. සමහරට කෑම වීගිරි ගිහලා චුට්ටක් පරක් වල නැත්නම් පොඩි අසනීප ගතියක් නිසා සික් රූම් එකේ ගිහිල්ලා විනාඩි 10ක් 15ක් හිටියේ. ඒ වගේ ප්‍රශ්න නේ එහෙම එන්නේ. මේක එහෙම නෙවෙයි. මේක සේවකෝ වැඩට එන්නෙම නැහැ. ඇවිල්ලා වැඩ කරන්නෙම නැහැ. කියන එකයි මේක කියන්නේ. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. නිෂ්පාදන ආයතනයක සේවකින් 20 දිනක සේවයේ යෙදෙන අතර දිනකට පැය 8ක් සේවය කරයි. සතියකදී ඒ කියන්නේ සතියකදී දින 6ක්. ඔවුන් නිපද වූ ඒකක ප්‍රමාණය 4800කි. ශ්‍රම ඵලදායීතාවය ගණනය කරන්න. මතකනේ? ශ්‍රම ඵලදායීතාවය ගණනය කරන්නේ ශ්‍රම ඵලදායීතාවය සමානයි නිමැවුම් බෙදනම ශ්‍රමිකයන් ගණනෙන් නැත්නම් ශ්‍රමිකයන් සංඛ්‍යාවෙන්. ක්‍රම දෙකම හොයන්න පුළුවන් මේක. ශ්‍රමික පැය නැත්නම් සේවක සංඛ්‍යාව දෙකම හරි. එතකොට නිෂ්පාදන ආයතනික සේවකයන් 20 දිනක සේවය දෙන අතර දිනකට පැය 8ක් සේවය කරනවා. හරිද? එතකොට දිනකට 8යි සතියකදී දින 6යි. එහෙනම් 8 වරක් 6 48යි සතියකට. 48යි එක්කෙනෙක් හරිනේ. එක්කෙනෙක් පැය 8ක් ගානේ දින 6ක් වැඩ කරනවානේ. එහෙනම් 8 වරක් 6 48ක් වැඩ කරන එක්කෙනෙක්. 20ක් නේ. ඒ කියන්නේ 10ක් න 480 ඒකේ දෙගුණය. ඒ කියන්නේ 20ක් වුණොත් එහෙම දෙවරක් 8 16යි. දෙවරක් 4 8 9යි. එහෙනම් පැය 960ක්. ඔව්. පැය 960ක් වැඩ කරනවා. පැය 960ක් වැඩ කරනවා. ශ්‍රමික පැය. එතකොට නිපද වූ ඒකක ප්‍රමාණය 4800යි. එහෙනම් නිපද වූ ඒකක 4800 බෙදනවා 960න්. බිඳුවයි 8ක් ගත්තොත් 8 වරක් 6 48යි 4ක් ඉතුරුයි 72යි 4යි 76යි. වැඩි. හරි නේද? ඔක්කොම නිමෙවුම් ප්‍රමාණය දීලා මෙතන 4800යි. සේවකෝ 20ක් වැඩ කරනවා, පැය 8ක් වැඩ කරනවා, දින 6යි. එහෙනම් 8 වැඩි කරා 6න් 48ට, ඒක වැඩි කරා 20න්. ඔක්කොම පැය 960. පැය වලින් අපි පැය වලින් ගන්නවා නම් එහෙනම් 4800 බෙදෙනවා 960න්. 5 වරක් 30යි. 5 වරක් 45යි 3යි 48. හරියට බෙදෙනවා. 480යි. එහෙනම් 95යි. 95යි. ඒ කියන්නේ කීයද? ඒකක 5යි. එහෙනම් 5යි. මේ කියන්නේ ශ්‍රමික පැයකට ඒකක 5ක් ලබා දෙනවා. ඒක තමයි ඵලදායීතාව. ඉතින් මේක අපි নিরপেক্ষුනේ සාපේක්ෂව බලන්න ඕන. අතීත වර්ෂවල ශ්‍රමික පැයකට ඒකක 2යි 1යි 3යි වගේ නම් මේක හොඳයි. කර්මාන්තයේ සමාන ව්‍යාපාරවලත් එමනම් මේක හොඳයි. හැබැයි අතීතයේ හෝ කර්මාන්තයේ සමාන ව්‍යාපාරවල ශ්‍රමික පැයකට ඒකක 15 13 10 ආවනම් අපි හොඳ නැහැ. ඵලදායීතාව 15යි. එහෙනම් මේ ඵලදායීතාව හොඳ නම් ඒ කියන්නේ සේවක කළමනාකරන ක්‍රියාවලිතා සාර්ථකව ක්‍රියාත්මක කරනවා කියන එක කියන්නේ. හරිද? දැන් මේ හෙව්වේ ශ්‍රමික පැයකටනේ.
මේ ශ්‍රමික පැයකට ඕක ඕන්නම් අපිට පුළුවන් හෝ කියලා මේ 4400 බෙදනවා ශ්‍රමිකයින් ගණනින්. ඒ කියන්නේ කීයද? සේවක 20යි. 20ෙන් බෙදෙනවා. 20ෙන් බෙදෙනවා. බිඳුවයි දෙවරක් 2යි දෙවරක් 4යි. එහෙනම් 240යි. සතියකට එක සේවකයෙක්ගෙන් නිමෙවුම් ඒකක 240ක් නිර්මාණය වෙනවා. මේ කියන්නේ එක් සේවකයෙකුගේ ඵලදායීතාවය. හරිද? මේ වගේ ශ්‍රමික පැයකට හොයන්න පුළුවන්. එක් ශ්‍රමිකයෙකුට හොයන්න පුළුවන්. ශ්‍රමිකයන් සංඛ්‍යාවෙන් බෙදුවොත් වෙනවා ශ්‍රමිකයෙක්ගේ ඵලදායීතාව, පැය ගණනෙන් බෙදුවොත් වෙනවා පැයක ඵලදායීතාවය. පැහැදිලිනේ? රයිට්. එවනම් අපි අද අවසන් කළේ මානව සම්පත් කළමනාකරණය කියන දීර්ඝතම පාඩම් පරිච්ඡේදය. ඒකදී අපි මානව සම්පත් කළමනාකරණය හොඳින් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා ඇගීමට හැකි නිර්ණායක කීපයක් කතා කරා. සේවක ප්‍රවාසිතාවය, ශ්‍රම ඵලදායීතාවය, ඒ වගේම ශ්‍රම පිරිවැටුම, ඒ වගේම ඉහළ කාර්මික සම්බන්ධතාව. තේරෙනවද? මෙන්න මේ නිර්ණායක හතරෙන් තමයි මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ගන්න කියලා අපි තේරුම් ගත්තා. ඒතර අපි අද මේ නිම කිරීමත් සමගම මම විශ්වාස කරනවා මානව සම්පත් කළමනාකරණයෙන් ඔබට විභාගයට යොමු සෑම ප්‍රශ්නයකටම නොබියව නිර්වුල්ව ඉතා සාර්ථකව පිළිතුරු ලියීමේ ශක්තිය තියෙනවා. අනිවාර්යෙන් මේ සියලු පාඩම් පරිච්ඡේද ඔබ හරියට කරගන්න නැති කියලා මම විශ්වාස කරනවා. යම් හේතුවක් මත මගහැරුණා නම් ඒ මගහැරුණු පරිච්ඡේද නැවත පරිශීලනය කර සමස්ත පාඩමම ඔබ හොඳින් තේරුම් ගන්න විභාගයට. මොකද මම කරපු හරිය 100ට 1000 වාරයක් ඇති විභාගයට මගේ දැඩි විශ්වාසයෙන් කියන්නේ. අපි ඊළඟට මේ පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සහ මම විසින් සම්පාදනය කරන ආදර්ශ ප්‍රශ්න ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒතර අපි ඉදිරි පාඩම් පරිච්ඡේද වලින් ඒවා ඔබට පුළුවන් තවදුරටත් හඳුනා ගන්න, පරිශීලනය කරන්න, ඒ වගේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි දරුවෝ, අපි එහෙනම් ඊළඟ පාඩමෙන් අපි නැවත හමු වෙන බලාපොරොත්තු වෙමු.